තෙරුවන් සරණයි. ද්වේතාවේ තියෙන තාක් මම කියන සංඥාව තියෙනවා. ඒ කියන්නේ සිතුවිලි තියෙනවා. ද්වේතාවේ නිසයි සිතුවිලි තියෙන්නේ. අන්ත දෙක නම් නාමයේ රූපයේ අන්ත දෙක. නාමයේ රූපයේ මේ අන්ත දෙක නිසා අපි මේ ශුන්‍යතාවේ මේ එන්නේ අපි 8 වෙනි දේශනෙට. එතකොට මේ වෙනකොට අපි මේ ශුන්‍යතාවේ තුල විවිධාකාර ප්‍රතිකඩයන් ඔබ වෙත ඉදිරිපත් කරා. ගොඩාක් අය මේ ශුන්‍යතාවේ නිවනේ කියලා හිතාගෙන ඉන්නවා. බොහෝ වෙලාවට භික්ෂුන් වහන්සේලා පවා මේ ධර්මයේ තුල නිවන් මඟ කටයුතු කරන ඒ යෝගාවචරයින් මේ ශුන්‍යතාවය ගැන කතා කරනවා. විශේෂයෙන්ම බුදුදහමට පටහැනිව වේදයේ තුල පවා ශුන්‍යතාවය ගැන කතා කරනවා. විවිධාකාර විදිහට මේ ශුන්‍යතාවය ගැන සමාජයේ කතිකාවතක් තියෙනවා. විශේෂයෙන්ම මේ ආධ්‍යාත්මික මාර්ගය තුල. හැබැයි මේ නිවන් මඟ කුමක්ද ශුන්‍යතාවය කුමක්ද කියලා හරි වැටහීමක් නැති ස්වභාවයකුත් සමහර අයගේ ඒ ඉදිරිපත් කිරීම වලින් අපිට දැනෙනවා. ඇත්තටම ශුන්‍යතාවය කියන්නේ නිවන නෙමෙයි. ඒක තමයි වැදගත්ම කාරණය. නමුත් මේ ශුන්‍යතාවයටපත් වෙනවා ක්‍රියාසිත ඔබට හමු වෙනවා. යෝගාවචරයක් විදිහටත් ඇත්තටම අපි දකින්න අභිධර්මයේ තුල අපි ඉගෙන ගන්නවා ලිඛිතව ඒ පිටකයේ තුල ක්‍රියාසිත හමුවන්නේ රහතන් වහන්සේලාට කියලා. ඒක ඇත්තටම විභාගවලට එහෙම ලියනවා. නමුත් මේ මාර්ගය තුල කටයුතු කරන අයට ක්‍රියාසිත හමු වෙනවා. මේ මාර්ගය තුල Tamanට මේ එන අරමුණ දකිමින් ඒ අපි තුම යම් සද්දයක් කියලා යම් ආලෝකයක් හරි සද්දයක් හරි ඒ සිත අපිටම කපුටෙක්ගේ සද්දයක් කියලා. දැන් කපුටෝ කියන එක බාහිර නෙමෙයිනේ තමන්ගේ හිතේමයි හැදෙන්නේ. එතකොට මේ අපි දැන් මුලට එන්න සිද්ධ වෙනවා මේක මුල ඉඳන් පැහැදිලි කරන්න ගියොත් දීර්ඝ පැහැදිලි කිරීමක් වෙනවා. දර්ශනයේදී අපි පැහැදිලි කරපුවා චිත්තානුපස්සනාව කොටසදී සතර සතිපට්ඨානය වඩන්නේ ඇයි? මේ විනය්‍ය ලෝකයෙන් මිදෙන්න. ලෝකේ හැදිලා තියෙන්නේ මායාවක් නිසා, විඥාන මායාව නිසා. එහෙමනම් අපි කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වඩන්නේ අපි ලෝකයෙන් මිදෙන්නයි. ලෝකේ සත්‍ය කරගන්න නෙමෙයි. ඇත්තටම විනය ලෝකේ අවිද්‍යාව දෝමනස්සානං කියන කොටත් ඒක තේරෙනවා. දුකෙන් මිදෙන්නේ ලෝකයෙන් මිදෙන කෙනයි. කායේ කායානුපස්සී විහෙරති. වේදනායේ වේදනානුපස්සී විහෙරති. චිත්තේන චිත්තානුපස්සී විහෙරති. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මේ විහරණය කියන්නේ මිදීම. එතකොට කායේ කායානුපස්සී විහෙරති විනය ලෝකේ අවිද්‍යාව දෝමනස්සානං. එතකොට කයෙන් කය මුදවගෙන ලෝකයෙන් මිදෙන්නයි අවිද්‍යාව දුක්ඛ දෝමනස්සයෙන් මිදෙන්නයි අපි කායानुපස්සනාව වඩන්නේ. ඇත්තටම කායानुපස්සනාව කියන්නේ රූපේ. වේදනානුපස්සනාව වේද. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයම තමයි මේ සතර සතිපට්ඨානය තුළ මේ විදිහට ඔබ අවබෝධ කරගන්නේ කුමක්ද මේ සිත කුමක්ද මේ සිත හැදෙන්නේ මොන ආකාරයකටද මේ හැදෙන හැටි දකින්නේ සමුදේ. ඒ සමුදේ දකින්න කෙනාට නිරෝධයක් ඇති වෙනවා. මොකද නිරෝධය සිද්ධ වෙන හේතුව වෙන්නේ සමුදේ දකින්න කෙනා මෙහි සත්‍යයක් නැති බව දකිනවා. විඥාන මායාවක් කියන එක ඔප්පු වෙනවා. මාරූපමංච විඥානං කියන එක ඔප්පු වෙනකොට ඒ කෙනා සිත මායාවක් බව ප්‍රත්‍යක්ෂ කරගන්නවා. අන්න ඒ කෙනා දුකෙන් මිදෙනවා. එයයි මේ සතර සතිපට්ඨානේ වඩන කෙනාගේ මේ ප්‍රතිපදාවක් පුරන්නේ. අපි ප්‍රතිපදාවක් කියන්නේ එදිනෙදා කටයුතු කරන්නේ ප්‍රතිපදාවක්. ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රතිපදාව? අපිට අරමුණක් එනකොට ඒ අරමුණ දකින්න එක. දැන් විපස්සනා භාවනාවේ විශේෂත්වය තමයි සමතය තුළ නිමිත්ත අල්ල ගන්නවා. නිමිත්ත අල්ලගෙන ඒ නිමිත්තටම හිත තිබා ගැනීමෙන් නැවත සිත ඇත්තටම නැතිව ඉන්න බෑනේ. සිත කොහොමවත් උපදිනවා. සිතක් ඉපිද නිරුද්ධ වෙනකොට තව සිතක් උපදිනවා. ඒ සිත ඉපිද නිරුද්ධ වෙනකොට තව සිතක් උපදිනවා. හැබැයි මේ ඉපදී නිරුද්ධ වෙන හැම සිතක්ම එකම අරමුණක් වීම තමයි සමතේ සිද්ධ වෙන්නේ. හුස්ම නම් හුස්ම. නීල කසීන නම් නීල කසීනේ. පඨවි නම් පඨවි. දැන් මෙන්න මේ විදිහට එකම අරමුණ. දැන් බුද්ධානුස්සතිය වඩනකොට බුද්ධ රූපේ එකම අරමුණක්. ඒ තුල සිත තබා ගන්නවා. තබා ගත්තා සිත විසිරෙන්නේ නැහැ. එතකොට විතක්ක ਵਿਚාර පීසුක ඒකාග්‍රතාව තියෙන සම්මත ධ්‍යාන හම්බ වෙනවා. ලෞකික ධ්‍යාන. ඒවා පිරිහෙනවා. හේතු නිසානේ හටගන්නේ. හේතු නැතිවෙන පිරිහෙනවා. නමුත් අපි ලෝකෝත්තර ධ්‍යාන ගැන කතා කරලා සවිතක්කන් සවිචාරං කියන තැනට එනකොට අපි දකින්නේ මේ එනේන මේ එක අරමුණ නෙමෙයි. එක අරමුණට හිත තිබා ගන්න එක සමතේ.
ඒක හිත විසිරෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒක අවශ්‍ය වෙනවා අපිට විපස්සනාවට. විපස්සනාවේදී හැම හිතක්ම ඒ සිත ඇති වෙලා නැති වෙන එක නුවණින් දකිනවා. ඒක තමයි විපස්සනාව. එයයි විපස්සනාවේදී සිද්ධ වෙන්නේ. ඒතර විපස්සනාවේදී සිත දිහා බලාගෙන සිටීමක් සිද්ධ වෙනවා. ඒක නුවණින් දැකීමක් තියෙන්නේ. හැබැයි එතනදී සිද්ධ වෙනවා විදර්ශනාවකුත්. ඒ කියන්නේ විපස්සනා භාවනාව තුළ විදර්ශනාව සිද්ධ වෙනවා. හැබැයි විදර්ශනාවක් සඳහා Tamanට යොමු වෙන්නේ සත්‍ය ඥානයේ දර්ශනයේ සමාපත්තිය තිබුණොත් තමයි. අර මේකේ ගොඩාක් වැදගත් වෙනවා මේ දර්ශනය අවබෝධ කරගන්නවා. දර්ශනය කියන්නේ සිත හැදෙන හැටි. ඒක චිත්තානුපස්සනාවේදී සිත හැදෙන හැටි තමයි අපි ඉගෙන ගන්න. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව මේ එකතුව තමයි ධම්මානුපස්සනාව. මේ සිතේ කතාව. දෙයක් හැදෙන හැටි, භවයක් හැදෙන හැටි, ලෝකයක් හැදෙන හැටි. මේක එක සිතකයි තියෙන්නේ. ඇත්තටම සතර සතිපට්ඨානය තුළ තියෙන මේ කතාවම තමයි පටිච්චසමුපාදයේදී තියෙන්නේ. මේ එකම දිගුවක් තමයි මේ හැම එකකම තියෙන. චතුරාර්ය සත්‍ය ගත්තත් එතනමයි. අයි සමුදය කියන්නේ ලෝකයේ හැදෙන එක. ලෝකයේ හැදෙන එක දකිනකොට දුකක්මයි හටගන්නේ. ඒකයි දුක්ඛ. දුක්ඛ සමුදය නිරෝධය කියන්නේ. එතකොටම මේක සත්‍ය දැක්කොත් එයා සමුදය හටගත්ත දේ මායාවක් බව සිතේ තුලින්ම දැක්කොත් එයාට නිරෝධයකට යනවා. සිත සත්‍ය වෙන්නේ නැහැ. සිතින් මිදීමක් තියෙනවා. එතන නිරෝධය. මේකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒකයි දුක්ඛ සමුදය නිරෝධේ ගාමිනී ප්‍රතිපදා කියන්නේ හතරවෙනි එක. ඉතින් චතුරාර්ය සත්‍යයත් එතනමයි. ආර්ය අෂ්ටාංග මාර්ගය ගත්තත් මේකමයි. සම්මා දිට්ඨිය කියන්නේ ඇත්තටම මේ සියලු දෘෂ්ටීන්ගෙන් මිදෙන්නේ මේ මෙතන දර්ශන සමාපatti සත්‍ය ඥානය ඇති කෙනයි. ඇත්තට මේ සේරම එකක්මයි. ඒ සම්මා දිට්ඨි, සම්මා වාචා, සම්මා සංකප්ප, සම්මා ආජීව, සම්මා වායාම, සති සම්මා සමාධි කියන්නේත් මෙන්න මේ සිත එනේන අරමුණු දකිමින් මිදෙන එක තමයි සම්මා සති. සම්මා වායාම අවශ්‍යයි සම්මා සතියට. ඒතර සම්මා සතිය සම්මා සමාධියට හේතු වෙනවා. මොකද එයා ජීවත් වෙන්නේ එතකොට මේ පුහුදුන් ලෝකේ නෙමෙයි. පෘථග්ජන භූමියේ නෙමෙයි. ලෝකෝත්තර භූමිය, ආර්ය භූමිය ඔබට හමු වෙන්නේ සිතුවිලි වලින් මිදෙන තැන. නමුත් දැන් ඔබට වේදයයි බුද්ධ ධර්මයේ තුල තියෙන නිවන් මගයි පටලව ගන්න එපා. ශුන්්‍යතාවයක් මෙතන හම්බ වෙනවා. අපි දැන් කෙටියෙන් පැහැදිලි කරේ ඉදිරිපත් කරපු සියලු දේශනාවල සාරාංශයක් විදියටයි. දැන් මෙතනදී සිත හැදෙන එකම මායාවක්. සිත සත්‍යයක් වෙන්නේ නැහැ. දැන් මෙතනදී අපි ශුන්‍යතාවයේ 8 වෙනි කොටසට එනකොට ඔබ දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙන්නේ. දැන් නාම රූප පරිච්ඡේදයකට ඇවිල්ලා තියෙන්නේ. ඇතුලේ හැදෙන දෙයක් තමයි බාහිරට ફોકસ කරලා බලන්නේ. ඒකයි ස්කන්ධානම් පාති භව ආතනම් පටිලාභෝ අයං උච්ච ಜಾති කියලා අන්න භවයක් හැදෙන ಜಾතියක් හැදෙන දෙයක් පුටුවක් අඳක් මේසයක් හැම දෙයක් හැදෙන්නේ එහෙමයි. අපි දිගින් දිගට මේ ගැන කතා කරා. ඉතින් මේ අද පොඩි සිහි වර්ජනයකුත් කරා. දැන් අපි බලමු අපි මේ ශුන්‍යතාවයේ මේ අධීර 8 වෙනි අධීරයේදී අපිට ඔබට යමක් පැහැදිලි කරන්න තියෙනවා. මේ ද්විත්වය මේ ද්වේතාවේ තියෙන තාක් ඔබ ඉන්නවා. මම කියන හැඟීම තියෙනවා. මේ විඥාන මායාවන් මවනවා. ඒ තාක් සිත ශුන්‍ය වෙන්නේ නැහැ. සිතුවිලි තියෙනකන් සිත ශුන්‍ය වෙන්නේ නැහැ. ද්විත්වයක් ඇතුලේ ක්‍රියාත්මක වීමමයි සංසාර කියන්නේ. ඒ සිතුවිලිමයි. බාහිර එකතු කරමින් භවයේ සාදමින් යන භව ගමන භවය හා බැඳුණු භව සංසාරයක් ගැන කතා කරන්නේ මේ සිතින් සිත උපදී නැති නැති වෙන ඒ සිත්වැල් එතන තමයි ලෝකෝත්තර භූමියේ සංසාරය කියලා පෙන්නන්නේ. මෙතන භවයක් හදාගෙන ඇති හැම ක්ෂණයකදීම භවයක්. මේ සිතක් උපදිනකොටම භවයක් උපදිනවා. ඒක බාහිර හටගත්තොත් තමයි භවයේ තියෙන්නේ. භව නිරෝධෝ නිබ්බානෝ බාහිරට යන්නේ නැති සිත නිබ්බාන. ඒ කියන්නේ ශුන්‍යතාවයට එන්නේ එතනින්. මේ පෘථග්ජන දෘෂ්ටිය නැති වෙන්නේ නැහැ. මේ සිතුවිලි මේ තියෙනකන් එහෙම ඒක නැති වෙන්නේ නැහැ. වඳින දෙයක් බාහිර දෙයක් තියෙනවා නම් එයාට වඳින දෙයක් තියෙනවා. වඳින දෙයක් තියෙනකන් එයා වැඳ යනවා. එයා එතකන් එයාට පින් කරන්න පුළුවන්, පව් කරන්න පුළුවන් දෙයක් තියෙනවානේ. එහෙනම් වඳින දෙයක් කෙනෙක් ඉන්න තාක්කල් සංසාර වන්දනාවේ වැඳ යන ගමන එයා නවත්තන්නේ නැහැ. බාහිර දෙයක් තියෙනවා එයාට ඒකයි මේ සක්කාය දිට්ඨි කියන්නේ ඇත්තටම රූපේ බාහිර දෙයක් නැති වෙන තැන. අන්න එතනින් මෙහාට ආපු කෙනා එතනින් ඉස්සරහට ආපු කෙනා තමයි සක්කාය දිට්ඨි ප්‍රහීන කරපු කෙනෙකුට තමයි ඇත්තටම අපි මේ කියන කොටස් ටික ගෝචර වෙන්නේ. ඒ කියන්නේ සෝවාන් කෙනෙකුටයි. තව විදිහකින් ආර්ය පුජ්‍යලෙකුටයි. තව විදිහකින් මේ පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙකුට නෙමෙයි. දැන් ඔබට ගැටලුවක් එනවා. ඇත්තටම අපිට මේ සෝවාන්ද සකදාගාමිද අනාගාමිද ඒව ගැන යන්න එපා.
ඒව පැත්තකටම තියන්න. පැත්තකටම තියලා සිත දිහා බලන්න. දැන් සිතින් මිදෙනවද කියලා බලන්න. සිත ඇත්ත දකිනවා. දැන් කපුටෙක්ගේ සද්දයක් එනකොට මේක කපුටෙක්ගේ සද්දයක් කියලා සිතෙන් මැවෙනවනේ. දැන් ඒක මැවෙන්නේ හිතේ කියන අවබෝධය තියෙනවා. ඒකට එයා බාහිරට කපුටෙක් හොයාගෙන යන්නේ නැහැ. බාහිරට නොයන සිතක් තියෙනවනේ. හැම එකකදීම ඕක එයා ඒක ඇක්ට් වෙන්න ඕනේ. ඒක සතිය කියන්නේ ඔන්න ඕකට. එනේන අරමුණට සත්‍ය පෙන්නන එකම සතියෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ වීරයක් අරගෙන උත්සාහ කළා කල්පනා කළා කරන එක නෙමෙයි. ඒක નિરાයාසයෙන් සිද්ධ වෙනවා. අන්න එතන තමයි සමාධිය තියෙන්නේ. ඒ කියන්නේ ඒක අනිමිත්ත සමාධිය. අන්න ඔබ අවබෝධ කරගන්න අනිමිත්ත සමාධිය. අනිමිත්ත සමාධිය තුළ තමයි ඔහුට චේතෝ විමුක්තිය හම්බ වෙන්නේ ශුන්‍යත චේතෝ විමුක්තිය. අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චේතෝ විමුක්තිය මේ නිවන් මඟ තුල හමු වෙනවා. අතරම් ක්‍රියාසිත තියෙන්නේ මෙතනමයි. ඒ සංසාර අපි කතා කරපු සංසාර භූමිය මැවෙන්නේ ඔබ මම ඉන්නවා කියන හැඟීමත් මෙතනදිම බිඳ වැටෙනවා. ඒ ඉන්න තාක්කල් තමයි ඔබ හිතන්නේ මම ඉපදිලා ඉන්නවා මම ජීවත් වෙනවා මම මැරෙනවා. ඒ තාක්කල් ඒහා බැඳුණු ඒ ආත්ම තණ්හාව ඒ කියන්නේ ඔබ මායя කියලා කතා කරන්නේ. ඒව තියෙනවා. මායя ආත්ම තණ්හාව ඒ සේරම තියෙන්නේ මමත් එක්කලා. මම නැති වෙනකොටම ওই සේරම නැති වෙනවා. ඉතින් ඇත්තට මම කියන එක නිකන් නැති වෙන්නේ නැහැ. මේක අවබෝධඥාණයෙන් තමයි සිද්ධ වෙන්නේ. මේ මම හිත හිස් කළා කියලා කවුරු හරි එහෙම කියනවා නම් හැබැයි ඒකත් වෙන්නේ නැහනේ. ඇයි ඒක සිතේම හදාගත්ත සිතුවිල්ලක් විතරමයිනේ. ඇයි මම හිත හිස් කළානේ. ඒ කියන්නේ මම ඉන්නවානේ. දැන් එහෙම කවුරු හරි කිව්වොත් එimhe නෑ මම ශූන්‍යතාවයටපත් වුණා. මම හිත හිස් කරා. මම සෝවාන් වුණා. මම මේ එහෙම කිව්වොත් එයා මම කියන එක කියනවානේ. දැන් මම ඉන්නවා. එතකන් ඒ කෙනා ඒ පුජ්‍යල භාවයේ තුල ඉන්නේ. ඒ කියන්නේ සිතුවිල්ලක් තියෙන. දැන් ශුන්‍යතාවය කියන සිතුවිල්ලක එයා බැහැගෙන ඉන්නවා. සිතුවිල්ලක් නෙමෙයි ශුන්‍යතාවය කියන්නේ. ශුන්‍යතාවයටපත් වුණාට පස්සේ කෙනෙක් නැහැ. එතන හරි ගැඹීරයි. දැන් ශුන්‍යතාවත් එහි ශුන්‍යතාවක් තියෙන තැන. එතකොට මම කියන කෙනත් නැති වෙන්න ඕනේ. මම ඉන්න තාක් ඒක ශුන්‍යතාවයට යපත් වෙන්නේ නැහැ කියන්නේ. දැන් ඒක හරි ඔබට ඒක පැහැදිලි. මේක දැනුමට ඔබ මුලින් අරගන්න. පස්ව ඔබට මේක අධ්‍යාත්මිකවම ප්‍රායෝගිකවම ඔබට තමන්ගේ සිත තුළින් මේ தത്വයටපත් වෙනකොට දැනේවි. මම කියන සිතුවිල්ලේ මිදුණු තැනයි ශුන්‍යතා සමාපත්තියටපත් වෙන්නේ. ශුන්‍යතා විහරණයටපත් වෙන්නේ. ඒ ශුන්‍යතාවයේ කිසිවකුට අයත් නැහැ. හරියට සබහා දහම වගේ. සත්‍ය දැනගත් කෙනාට දකින්න හැමදේම සත්‍ය පේන්න ගන්නවා. ඇත්තටම මෙහි ඇත්තේ අනිත්‍යතාවම පමණි. වර්තමානයේ තියෙන්නේ හටගෙන නිරුද්ධ වෙන සබහා දහමමයි. ස්වභාවයමයි. වෙනස් වීමයි දෙයකට පණ දෙන ස්වභාවය ඇති වෙන්නේ. උපාද තිති භංග කියලා මෙතන තිතියක් ගැන කතා කරත් අපිට එහෙම තිතියක් හම්බ වෙන්නේ නැහැ. තිතිය කියන්නේ උපාද භංග කියන තැන වෙනස් වීමටයි තිතිය කියන්නේ. අපි දන්නවා අභිධර්මයේ තුල මෙහෙම උපාද තිති භංග කියලා අර චිත්තක්ෂණේ පෙන්නනවා. හටගත්ත. හැබැයි ඇත්තට මෙතන ඔක්කොම උපකල්පන. සේරම සම්මුති තියෙන්නේ. සේරම සිතුවිලිච්ච ඔබට ඔක සිතුවිල්ලකටනේ සකස් වෙන්නේ. එතකොට ඒ අභිධර්මයේ තුල ඒක හරි සංස්කාරයක් තමයි පෙන්වන්නේ. සංස්කාරය කියන්නේ සත්‍යයක් නෙවෙයි. ඒක ඇවිල්ලා සිතුවිල්ලක්. ඒක පෘථග්ජන භූමියේ දැනුම තියෙන දැනුම තමයි අභිධර්මයේ තුල පෙන්වන්නේ. නමුත් මේක ප්‍රායෝගික පැත්ත ඔබ දකින්න. ප්‍රායෝගික පැත්තදී උපාද තිති භංගයේදී තිතියක් කියලා කතා කරාට එහෙම දෙයක් හමු වෙන්නේ නැහැ. තිතියක් කියලා ඒතර පණවන්න පුළුවන්. ඒකත් ඇත්තටම මායාවක්. ගැලීම නිසාමයි ගඟ හමු වෙන්නේ. හැමීම නිසාමයි සුළඟ හමු වෙන්නේ. අපි ගිය පාර මෙහෙම කතා කරා. ජල බිඳු වැටීම නිසාමයි වැස්ස හමු වෙන්නේ. ඇතිවන නැතිවන ඒ අනිත්‍ය ස්වභාවය නිසා සිත හටගන්නේ. එය අවබෝධ කරගෙන නුවණින් දකිමින් නැතිවන ඒ ඇතිවන ප්‍රත්‍යක්ෂතාවයයි සිතින් මිදීමට හේතු වෙන්නේ. එලෙස සිතින් මිදුණු විට ඉතිරිවන්නේ මේ මොහොත පමණි. මොහොතට අවදි වීම කියන කාරණේ තමයි එතකොට මේ ශුන්‍යතාවය තුලත් එකම කාරණය තමයි මේ තියෙන්නේ. එතකොට බුද්ධක්ෂණේ මූලික හරය වන්නේ මෙන්න මේ ඇතිවන නැතිවන ස්වභාවය තුළ ඒ මැවෙන සිත ගැන අවබෝධ කිරීමමයි. වර්තමානයේ තුල සතිමත් වන විට පංච ඉන්ද්‍රයන් වෙත පැමිණෙන සියලු අරමුණු අර ගඟ ගලනවා වගේ හටගෙන නිරුද්ධ වන බව දැනෙන්න ගන්නවා. මේ සතිය වුණත් ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි. සතිය වුණත් ඒක සිතුවිලි වල සතියේ ස්වභාවයත් ඇත්තටම මේ සංකත ස්වභාවයමයි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයමයි.
සමාධියේ ස්වභාවයත් එහෙමයි. මේව එකක්වත් පවතින දේවල් නෙමෙයි. දැන් ගොඩක් අය හිතනවානේ මේ සමාධිය ඇති වුණා, සමාධිය නැති වුණා. අනේ මට සමාධියේ ඉන්න බැරි වුණා. එහෙම ඇත්තට මේ නොදන්නකම. සමාධිය කියන එක තියෙන එකක් නෙමෙයි. සමාධිය ඇත්තටම ඇති වෙලා නැති වෙන එකක්. සතිය උනත් තියෙන එකක් නෙමෙයි. ඒකත් හටගෙන ඒකත් නැති වෙන දෙයක්. සේරම මේ සංකතය තුලයි තියෙන්නේ. දැන් මෙතන මේ එකක්වත් නිවන නෙමෙයි. සමහර අය හිතන් ඉන්නවනේ සමාධිය කියලා. සමාධියත් නිවන නෙමෙයි. මේ හැම එකකින්ම Taman තාම නිවනට ගිහිල්ලා නැහැ. Tamanට ඒක තමයි මෙහෙම අපි ඔබට දැනුවත් කරන්නේ. මේක දැනුමට තියාගන්න ඔබ. මේ එකක්වත් නිවන නෙමෙයි කියන එක. ශුන්‍යතාවයේ නිවන නෙමෙයි, සතිය නිවන නෙමෙයි, සමාධිය නිවන නෙමෙයි. මේ සේරම නැති වෙන ඒවා. ඔබට හිතනවා දැන් මං ගාව මේ ගොඩක් සමහර අය ගාව දීර්ඝ කාලයක් සමාධියේ ඉන්නවා. නමුත් එයාලට හිතෙන්නේ මේක තියෙනවමයි කියලා දිගටම නෑ. ඒකත් නැති වුණාට එයා එතකොට දුකට වැටෙනවා. ඇයි එයාලා දැනගෙන හිටියේ නෑ මේකත් නැති වෙනවා කියලා. මේ සතිය වුණත් එතකොට ගිමන් වෙනවා තියෙන එකක් නෙමෙයි. ඒ සත්‍ය දකින්න කෙනාට සතිය කැඩුණ වුණත් ඒ කැළඹීමක් වෙන්නේ නැහැ. සමාධිය කැඩුණා කියලා කැළඹීමක් වෙන්නේ නැහැ. ඒ සතියට සමාධියටත් අයිතිකාරයක් නැහැ. සමාධිය කියන්නේ පච්චුප්පන්න ස්වභාවයට යටත් දෙයක්. ස්ථිර අයිතිකාරයක් නැහැ. සමාධිය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. අනේ දේ අවබෝධ කරගත් කෙනාටයි මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ප්‍රායෝගිකව ධම වැටහුණු කෙනාට අනුම් බැනුම් තාඩන පීඩන ඒ කම්පා වීම ඒ නොසැලෙන ස්වභාවයෙන් යුක්තයි. මුලින් මේ මගේ යන කෙනාට හැබැයි මේ ටික ටික තමයි මේ දියුණු තත්වයටපත් වෙන්නේ. එයාට දැනෙනවා ටිකෙන් ටික එයා මේ හැම දෙයකටම ඔරොත්තු දෙන ස්වභාවයකටපත් වීගෙන එනවා. අර අකම්පිත හදවතක් කියන්නේ අන්න එතනට ටිකෙන් ටික මෙයා සිත මේ සත්‍ය දකින්න ඕනේ. හැබැයි සත්‍ය පෙන්වන ප්‍රමාණයට තමයි මේක සිද්ධ වෙන්නේ. නැත්තම් ඒ හැම එකටම ඇලෙන්න ඒ ගැටෙන්න යනවා කියලාත් එයාට එහෙමත් අවබෝධයක් මුලින් ඇති වෙනවා. මම මේ ඇලෙනවා මම මේ ගැටෙනවා කියන ඒ අර විපස්සනායේ ස්වභාවය තමයි සිත දකින්න එක. ඒ මුලින් ඒ සිත දකින්නවා. පස්සේ ඒක සත්‍ය හිතට පෙන්න පුරුද්ද වෙනවා. ඒ තමයි ප්‍රතිපදාවක් පනවලා තියෙන බුදුන් වහන්සේ. ඇත්තටම මේක ගොඩාක් වටිනවා. මොකද මේක එකපාරම වෙන්නේ නැහැ. ඊට පස්සේ මහා දියුණුවක් මේ හිතේ ඇති වෙනවා. අයි ප්‍රත්‍යක්ෂතාවය තුළ එයාට දේරෙනවනේ දැන් මේ බාහිර නෙමෙයිනේ. මේ සේරම හිතින් හදාගෙන මේ ඔක්කොම එන්නේ. එතකොට එයා බාහිර තියනවා කියලා හිතාගෙන තමයි දුක ඇති වෙවි මෙහෙම කම්පා වීම සිද්ධ වෙන්නේ. නමුත් පසු කාලීනව එයාට ටිකෙන් ටික තේරෙනවා බාහිර එහෙම දේවල් නැහැ. හිතේමයි මේ හැදිලා තියෙන්නේ කියන එකට එනවා. හැබැයි ඒක ටිකෙන් ටික තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ කියන්නේ ඒක ජීවිතේ වෙනවනේ. ඒක ජීවිතේ වුණාට පස්සේ පුජ්‍යලයක් නැති වෙනවා. හැබැයි එකපාරටම ඕව වෙන්නේ නැහැ. ඔය ටිකෙන් ටික කාලානුරූපීව සිද්ධ වෙන්නේ. සමහර අය අවුරුදු 10 අවුරුදු 20 හිටන් මේ විදිහට මේවා ප්‍රගුණ කරනවා. හැබැයි දියුණුවක් තියෙනවා. හදිස්සියේ මිය ගියොත් බුදුන් වහන්සේ සුගතියත් පෙන්නනවා. ඒ තැන්වලදී ඒ අය සුද්ධාවාසයේම පෙන්නනවා. මොකද මේ අය මේ සෝවාන් අය මේ අය ඉපදුනත් ආත්ම 7කට වැඩි උපදින්නෙත් නැහැ. මොකද මේ අයගේ හැම මොහොතකදීම මේ ශක්තිය ෂේවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වොස්සග්ග පරිණාමය. ඒ කියන්නේ නිවනට නැමුණක් කොටයි පවතින්නේ. හැම මොහොතකදම නිවන. දැන් මේ යම්කිසි ආත්ම භාවයක් ශරීර කුඩුව පොළොවට පස් වෙලා ඒ ආත්ම භාවය තුල අපි හිතමු ඔහු යම්කිසි තැනක විඥානය සකස් වුණා කියලා ශක්තිය එතනත් ෂේවීමක් සිද්ධ වෙනවා. මේක තමයි මේ ගාම්භීරත්වයේ තියෙන්නේ මේ දේශනාව තුළ. ඇත්තටම මේ නිවනට වොස්සග්ග පරිණාම වුණාට පස්සේ ඒ කියන්නේ සෝවාන් මට්ටමින් එහාට ගියාට පස්සේ සුගති පරායනයි. කොහේ හිටියත් දීව සබාක වේවා බ්‍රහ්ම සබායක වේවා කොතනක මේ විඥාන ධාතුව සකස් වුණත් ගැටලු නැහැ. ඇයි විශ්ව ධාතුව තුළ ඒ ශුන්‍ය ස්වභාවයටයිපත් වෙන්නේ. හැබැයි පුජ්‍යල භාවයෙන් මිදෙන ස්වභාවයකයි මේ ගමන යන්නේ. මේ ගමන තුළ ආත්ම ස්වභාව නැහැ. ඒවෙන් ගිලිහිලා යනවා. මේ ශක්ති ස්වභාව විතරයි මෙතන තියෙන්නේ. අජීවී ස්වභාවයක්. ඇත්තටම අනාත්මයි මෙතන. ආත්මයි අනාත්මයි කියන මේ දෙකේ හොඳට ගැළපීම දකින්න. හැම දෙයක්ම අපි ආත්මීයව පනවනවානේ. එතකොට ආත්මීය සිතුවිලි නෑ කියන්නේ අජීවී ස්වභාවයක්. දැනෙනවද ඔබට ඒක? එහෙම දෙයක් හිතා ගන්න පුළුවන්ද මේ කියන එක? පොඩ්ඩක් මේක ගැඹුරුයි. ඒක දකින්නේ මේ විදිහට. එතකොට මේ ස්වභාවය තුල සිත මිදින තැන. සිත මිදෙන තැන ආත්ම ස්වභාවය මිදෙනවා. ආත්ම ස්වභාවය මිදෙනකොටම ශක්ති ස්වභාවය විතරයි කතා කරන්න පුළුවන්. ඒකයි සිත මිස කය නැති බඹලව කියන්නේ. ඒකයි මේ සුද්ධාවාසයේ ඒවවල මේ ආත්මීය ස්වභාවයෙන් අපි එහෙම කතා බහ කරනවා. මෙතන කතා කරන්න සිතුවිලි ඕන නිසා සිතුවිලි වලට වෙන දෙයක් කතා කරන්න බෑ. සිතුවිලි හැදිලා තියෙන්නේ මෙන්න මේ ස්වභාවය තුල. ඒ කියන්නේ මේ ආත්මීය ස්වභාවය තුලමයි. මොන වචනේ කටින් කිව්වත් ඒක ආත්මීය වචනයක් වෙනවා. ඔබට බෑ ඇත්තටම මේ ලෝකෝත්තර භූමියට වචන පාවිච්චි කරන්න. මේ වචන වල තියෙන ආත්මීය වචන.
ඒක නිසා තමයි මෙතන පටලැවෙනවා මේව කියනකොට. ඉතින් ඇත්තටම මේක හරි පරිස්සමින් ඕනේ. මෙතනින් එහාට ඔබ ග්‍රහණය කරගන්නත් ඕනේ හරි පරිස්සමින්. මේ ප්‍රඥාව ඥාන මේවා මේ ඥානය කියන එක ඔබ දකින්න හැමතිස්සෙම මේ ඥානය කියන එක මේ ආත්මීය ස්වභාවයක නෙමෙයි තියෙන්නේ. ඒක දැනෙන ස්වභාවයක් වුණාට ඒක ආත්මීය ස්වභාවයක් නෙමෙයි. දැන් මේ ගසට පොළවේ තියෙන ඕජාව හොයාගෙන ගිහිල්ලා ඔය මූල පද්ධතියෙන් ගන්නේ ආත්මයකින් නෙමෙයිනේ. ඒක දැනෙන ස්වභාවයක් වෙනකොට ගසේ තියෙනවානේ. අන්න ඒ වගේ ස්වභාවයක් මේ ඥානවල තියෙනවා. දැන් මේ ගස ඉර පායන අතට මේ සූර්යකාන්ත මල වුණත් ඔබ දන්නවනේ සාමාන්‍යයෙන් හැරෙනවානේ. ගස්වල අතු වුණත් ඉර එළිය තියෙන තැන් වලට හැරෙනවානේ. ඇයි ගසක යට තියෙන වැල් ලොකු ගසක් වටේ එති සූර්යාලෝකය හොයාගෙන එන්නේ උඩට. දැන් මේ ස්වභාවය දැනෙන ස්වභාවයක්. හැබැයි මේක ආත්මයක් පනවන්නේ නැහැනේ අපි වැලට. ඒ වලට ආත්මයක් තියෙනවා අන්න අර වැල යනවා උඩට. එහෙම කියන්නේ මේ ආත්මය කියන කතාව දැනගන්න. මේ ආත්මෙ මිදෙන කතාවක් දැනගන්න. ආත්මෙ මිදෙනකොට සබහාදහමක් තියෙනවා. ඒ සබහාදහමට තියෙනවා මෙන්න මේම ස්වභාවයක්. අන්න ඒව තමයි මේ ඥාන ස්වභාව. ඥාන ස්වභාව වෙනස්. ඒව මේ සිතුවිලි වලට අයිති විඥාන ස්වභාව නෙමෙයි. මේවා ලොකු ගැඹුරක් තියෙනවා. ලොකු මේ ප්‍රත්‍යක්ෂතාවයක් තුළ දැනෙන ස්වභාවයක් තුළ Tamanට මේ දියුණුව ලබන්නේ ඒ ක්‍රමානුකූලව එතනට එනවා. ඉතින් ඔබ ඒවා නුවණින් දකින්න ඕනි තැන්. ඔබට මේක ඇසෙනකොට ඔබ ඉන්න මට්ටම අනුව ඔබට ඒක පිළිගැනීම හෝ නොපිළිගැනීම සිද්ධ වෙයි. නමුත් ඇත්තටම ඔබගේ මට්ටම තමයි ටිකෙන් ටික දියුණුව කරා ගෙනියන්න ඕනි. දැන් මෙතනදී අපිට ඔබට යම්කිසි ඇත්තටම මේ යම්කිසි තමන්ගේ හිතට ධෛර්යයක් ඇති කරනවා. සත්‍ය පෙන්නලා. එතකොට ඔබට ධෛර්යමත් වෙනවා. ඔබ බය නැහැ. නිවන් මඟ හරි තියෙනවා. අපිට නිවන් දකින්න පුළුවන්. දැන් නිවන් දකින්නවා. දැන් බොහෝ අය මේ ඇත්තටම මේ දුකෙන් මිදෙනවා. දැන් මේවා මෙහෙම කතා කරනකොටත් මහා ශක්තියක් උපදිනවා. මේ මග යන අයට. ඒගොල්ලන් බය නැතුව නිවන් මඟ හඳුන ගන්නවා. මේ එක්ෂණික සිත දකින්න කියන එකටම බහිනවා. මොහොතටම බහිනවා. මොහොතටම හිත පිහිටවනවා. හැබැයි ප්‍රතිපදාව තමයි වැදගත් වෙන්නේ. ප්‍රතිපදාව වගේම තමන්ගේ අර එදිනෙදා අර ආත්මීයව ඝනව තිබුණු දේවල් බිඳ වැටෙන්න ඕනේ. ඝනව තියෙනවානේ තණ්හාව තියෙනවා ආසාව තියෙනවා. එක එක වස්තු එක එක විදිහට සමහරකට වස්තු ආසාව සමහරකට ක්ලේශ ආසාව මේ මායя එක එක විදිහට එනවා කියන්නේ ඔන්න ආසාව නිසා. දැන් දන්නවනේ පංචමාරෝ ජිනෝ නාතෝ කියනකොට දන්නවනේ ක්ලේශමාර කියලා එනවනේ. ක්ලේශමාර කියන්නේ දැන් වස්තුම නෙමෙයිනේ. වස්තුම නෙමෙයි. එයා ආස කරනවා වෙන වැඩ කරන්න ආස කරනවා. සමහර අය දුවන්න ආසයි. අන්න ඒ වගේ. සමහර අය hina සින්දු කියන්න ආසයි. සමහර අය එක එක දේවල් වලට ආස කරනවා. සමහර ඒවාට වස්තුම නැහැ. ඒක කෙලෙස්. කෙලෙස් කියන්නේ ඒ පිනවීම තියෙනවා. ඒ පුරුදු. දැන් කුඩු ගහන එක්කෙනා කුඩු වලට ඒ වගේ අරක්කු බොන එක්කෙනා ඒකට ආසයි වගේ ඒවත් ඇබ්බැහි වීම. ඒව ප්‍රතිපත්ති දැන් මේ ප්‍රතිපදාව පනවන්නේ ඔන්න ඕක නිසා. ඕක නිසා තමයි දැන් මේ හිතුවා කියලා නිවන් යන්නේ නැහැ කවුරු. මේ දැනගත්ත කියලා නිවන් යන්නේත් නැහැ. දැන් ඔබට මේක ඇහුණා කියලා ඔබ නිවන් යන්නේ නැහැ. සමහර අය එහෙමත් හිතන් ඉන්නවා මගෙන් බණපදයක් අහන්න එතකොට ඔබ නිවන් යයි කියලා කියන අයත් ඉන්නවා. සමහරවිට වික්ෂුණහන්සලා එහෙම කියන අවස්ථාත් අපිට පේනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙයි අර උග්ගටිතන්න විවටිතන්න නෙయ్య පදපරම අර බුදුන් වහන්සේ පෙන්නනවානේ. මේ මාර්ගය තුල කෙනෙක් මෙහෙම ඉඳලා සමහරට පෙර සසරෙත් ඉන්න පුළුවන්. මේ විඥාන ධාතුව මනුස්ස භාවයට මෙතන සකස් වෙන්න කලින් විඥාන ධාතුවේ ස්වභාවය එහෙම ස්වභාවයක තිබිලා තියෙන්න පුළුවන්. එහෙම හුරුවක් තියෙන කෙනාට මේක ටක් ගාලා යාට ඒක වැඩ කරනවා. දැන් ඔය සමහර වෙලාවට ඔය මිනිසුන්ගේ ස්වභාවවල කියවෙන වචන තියෙනවා. මට දැකලා පුරුදුයි හොඳට. අන්න ඒව ඇවිල්ලා මේ ස්වභාව තියෙනවා. මේ ස්වභාව තියෙනවා සමහර වෙලාවට මේ පරිසරේ පවා හුරු අය ඉන්නවා. මොකද මීට කලින් එයාගේ විඥාන ධාතුව එතන ඒව පිහිටලා තියෙනවා. ඉතින් එයා නැවතත් එතන සකස් වුණාම එයාට හුරු වෙනවා. පෙර හුරු වෙනවා. දැන් මේ වගේ කලින් මේ නිවන් මඟ කටයුතු කරපු අය තමයි පස්චිම භවික කියලා අපි කියන්නේ. පස්චිම භවිකයෝ කියලා කියන්නේ මේ ධර්ම පදේ ඇයෙනකොට එයාට තේරෙනවා. එයා මොකද මේව කටයුතු කරලා තියෙනවා. අන්න ඒ නවකයෙක් තමයි ඇත්තරම පොඩ්ඩක් එහෙම ටිකක් එන්නේ අර නෙయ్య පුජ්‍යලයෝනේ දැන් ගොඩාක් ඉන්නේ නෙయ్య අය. මොකද නෙయ్య පුජ්‍යලයන්ගේ ස්වභාවය අපිට දන්නවා. ඒගොල්ලන් තමයි ගොඩක් වීරිය අරගෙන උත්සාහවත් වෙලා කැප වෙලා මේකට බෑලා යම්සි දෙයක් තේරිලා ආදීනව දැකලා මේ නිවන් මාර්ගට බහිනවා කටයුතු කරනවා. ඒගොල්ලෝ නෙయ్య පුජ්‍යලයෝ ගොඩක් ඉන්නේ. හැබැයි නිවන් දකින්නවා.
හැම මොන පුජ්‍යල ස්වභාව මොන ස්වභාවයෙන් හිටියත් උග්ගටිතන්න විපටිතන්න නෙయ్య පදපරම හැමතෙම තියෙන එක ගමනයිනේ. ඒකට මොන විදිහෙන් වුණත් තමන්ගේ මට්ටමින් තමන් කටයුතු වෙන්න ඕනේ. තමන්ගේ මොන කටයුත්ත කරත් අපි මේ කන්න බොන්න සත්තු වගේ මේ සත්තු නෙමෙයිනේ. සත්තු වගේ ඉපදිලා සත්තුත් කාලා බීලා මැරලා යනවනේ. සත්තුත් ඔය කාලා බීලා ළමයි ඇදලා ඔය මැරලා යනවනේ. දැන් ඕක කරන්න මේ මිනිහෙක් අමුතුවෙන් එන්න ඕනේ නැහනේ. දැන් මිනිස්සයාට උසස් මනසක් තියෙනවා නම් මිනිස්සයා ඊට දෙයක් දකින්න ඕනේ. දකින්න ඕනේ නෑ. ඒක නෙමෙයි මේ කාලා බීලා ළමයි ඇදලා ඔය නිකන් මේ ඕක මේ පොඩි මේ සුවයක් වගේ දැනනකොට ඒක ඇති සුවයක් නෑ. ඕකේ දුකකමනේ ඉතුරු වෙන්නේ. අවසානයේ මරනකොට දුකමයි තියෙන්නේ. නමුත් එහෙම නෙමෙයි මේ ගමන මේ අවබෝධය කරා යා එනකොට යාට තියෙන පුදුම සුවයක්. මේකේ අවසානයේ යා මේ ලෞකික සුවයෙන් මිදෙනවා. ඒක බොහොම ඒක බොහොම බාල සුවයක්. ඔය බඩු මුට්ටු වලින් කෑවකින් බීමකින් ඔය නිකන් පිනවන පිනවීම බහ බොළඳයි. එහෙම නෙමෙයි ලෞතුරු සුවය කියන්නේ සම්පූර්ණ මේක ඇවිල්ලා අසාමාන්‍ය සුවයක් තියෙනවා මේ ලෞකික සුවය දිහා බලනකොට. ඒක සදාතනික සුවයකට ඇත්තටම ඒක මේ සීමා සහිත නැහැ. අසීමිතයි. ඒ සුවය විඳපු කෙනෙක් තමයි දන්නේ. එයාට මේ පෘථග්ජන භූමියේදී ඒක තේරෙන්නේ නැහැ. මොකද එයා එතන ඒ ඇඳුමකින් සල්ලි වලින් නිකන් ඔය මොකක් හරි දෙයකින් මේ බාල චූන් එකක් අරගෙන ඉන්නේ. එයාට ඒක තේරෙන්නේ නැහැ. එයා ලෞතුරු සුවයට ගියාම තමයි එයාට තේරෙන්නේ මේක සදාතනිකයි කියලා. අරක මොකද්ද කියලා හිතෙනවා. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක නිසාම තමයි බොහෝ අය ඇත්තටම මේ ධර්ම මාර්ගයේ තුල උනන්දු වෙනවා, කටයුතු කරනවා. මොකද ඔවුන් දන්නවා මෙහෙම දෙයක්ත් තියෙනවා කියලා. හැබැයි නිවන් මඟ කියන්නේ ලෞතුරු සොයට හිරවීමක් නෙමෙයි. ලෞතුරු සොයත් අභිභවා යන තැනක ලෞතුරු සොයත් අත්හරින තැනකයි නිවන තියෙන්නේ. ඒ කියන්නේ සදා අමරණීයත්වයට අත්හරින කෙනාටයි නිවන හමු වෙන්නේ. ඕකට හිර වෙනවා. ඕකට බොහෝ අය හිර වුණාට එතනට එන්නෙත් බොහොම ටික දෙනයි. ඒ ටික දෙනත් එතන හිර වෙනවා. එතකොට එතන හිර වෙලා එතනිනුත් ගැලවෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි මහ පොළොවේ පස්ද වැඩි මේ නියපොතට ගත්ත පස් ටිකද වැඩි කියලා. ඔන්න ඔතනිනුත් ගැලවිලා ලෞතුරු සොයනොත් ගැලවිලා නිවන් මඟ තෝරගන්නේ බොහොම ටික දෙනයි. එතනටපත් වෙන්නේ අර මුල ඉඳන්ම හිත පිහිටපු කෙනා. මුල ඉඳන්ම අර ඔස්සග්ග පරිණාම එතනට එන කෙනා. ඒ නිවන් මඟ යන්නේ. නිවන් මඟටම හිත තියපු කෙනා තමයි නිවනින්ම සැනසීම ලබන්නේ. අපතරම නිවනීම සැනසීම ලැබෙනවා කියන්නේ ඒක ලොකු කතාවක්. මේ තුල හිර වෙන්න හේතුවක් තියෙනවා. දිව්‍ය ස්වභාව බ්‍රහ්ම ස්වභාව වල ලෝතුරු සෝයට හිර වෙන්න හේතුවක් තියෙනවා. මොකද මේ නිවන තුල මේ මොහොතේදීම මේ දැම්ම මේ ක්ෂණේදීම බුද්ධක්ෂණේදීම මේ මොහොතට අවදිය කියන තැනදීම තමන්ගේ මරණය සාක්ෂාත් වෙනවා. ජීවිතයේ අන්තිම ශරීරයේ පොළොවට පස්සන තැන නෙමෙයි. මේ සිත තුලින්ම සිත මිය යනවා. මෙතනට යන්නේක මහා ගාම්භීර කතාවක් තියෙනවා. ලෝතර සොය තුලින් ඔතනට යන ගමන මේ ගොඩාක් අය හිතන තරම් ලේසි කතාවක් නන් නෙමෙයි. දැන් ඔය රහත් වෙලයි කියලා කියන බොහෝ අය අපි දන්නවා ලෝතර සොය ගැන කතා කරනවා. මේ අපි හොඳට පිනවනවා, අපි හොඳට කනවා. එහෙම කියන අය නම් නිවන් දැකලා නැහැ. නිවන් දැකපු කෙනා ඒක අගය කරන්නේ නැහැ. ඒක අගය කරා ලෝතුරු සොය අගය කරනවා නම් කෙනෙක් ඔහු එතන හිර වෙලා ඉන්නේ. අපි දන්නවා ගොඩක් මුනිවරු මෑත කාලේ බිහි වුණු ශාස්ත්‍රූ වහන්සේලා පව උතන හිර වෙලා ඉන්නවා. නමුත් බුදුන් වහන්සේ එහෙම හිර වුණේ නැහැ. බුදුන් වහන්සේ කෙරවලටම ගිහලා ඉවරම කරා. ඇත්තටම එතන තමයි නිවන. ඒ තාක් නිවනක් නැහැ. නැවතත් දුකට වැටෙන්න ඔය කියන ලෝතුරු සොයත් නැති වෙන දවසක් එනවා. ඇත්ත කතාව බුදුන් වහන්සේ ඒක දේශනා කරන්නේ බුදුන් වහන්සේ විතරමයි මේ ලෝකයක දේශනා කරලා තියෙන්නේ. මේ සදා අමරණීය කියන ওই ලෝතුරු සෝයත් නැති වෙනවා කියන එක. ඒක වෙන කිසිම ශාස්ත්‍රඥයෙක් මේ ලෝක තාම ඒ විදිහට දේශනා කරලා නැහැ. මෙන්න මේ නිසාම Hindu අය විශේෂයෙන්ම Hindu ආගම අය බුදුන් වහන්සේට බයයි. ඒ නිසාම බුදුන් වහන්සේ බිල්ලෙක් කළා පෙන්නනවා. ඒ නිසා ඒගොල්ලෝ බුදුන් වහන්සේගේ රූපේ සමහරලාට ඒ Hindu ආගමේ 10 වෙනි අවතාරය කියලා පෙන්නනවා. ඒගොල්ලන් බයට අනිත්‍ය කියන නිසා බුදුන් වහන්සේ අනිත්‍ය සංඥාව පෙන්නනවා. අනිත්‍ය සංඥාව පෙන්නන නිසා අත්‍තරම ඒ බුද්ධ රූපේ ඒගොල්ලන් මවන්නේ භයානක විදිහට. ඒ වේදයේ තුල Hindu ආගමේ ඒක එහෙම පෙන්නනවා. Hindu ආගමේ නැහැ කියන්නේ බුද්ධ කියන ස්වභාවය පෙන්නනවා. එතන බයකුත් පෙන්නනවා. මොකද එතන බුදුන් වහන්සේ අනිත්‍ය පෙන්නනවා ලෝතුරු සෝයත් නැති වෙනවා කියන එක. අන්න ඒකට බයක් තියෙනවා Hindu අය. ඒක නිසා ඒගොල්ලෝ ඒක වහනවා. වහලා ඒගොල්ලෝ කියනවා ඒකම තමයි නිවන කියලා.
නමුත් ඒක බොරුවක්. ඒ බොරුවට රැවටෙන්න එපා. අද ක්‍රිෂ්ණමූර්ති ඔබ දන්නවා ඕකමයි කියන්නේ. ජේ.ජේ. ශංකර් ඔබ ජාත්‍යන්තර මාධ්‍ය පරිහරණය කරනවා නම් වෙබ්සයිට් එකට ගිහින් බලන්න ජේ.ජේ. ශංකර් ඉන්දියාවේ ඔහු ඇතර මුනිවරු. ඔවුන් අර ස්වභාවය තුළ ඔවුන් හොඳ ප්‍රත්‍යක්ෂතාවකින් කතා කරනවා. නමුත් ඔවුන් නිවන් දැකලා නැහැ. ඔවුන් කියනවා ඒක නිවනේ කියලා කියන්න උත්සාහ කරනවා. අද බුද්ධ ආගම තුලත් අද අපි දකිනවා මේ ලංකාව තුල මේ මහායානෙන් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව අපි දකිනවා අපේ ඒස් බාලසූරිය මහත්තයා සමහරලාට අපි දැක්ක මේ මාධ්‍ය තුල මෙවැනි ඉදිරිපත් කිරීමක් කරනවා. පස්සේ මේ මහත්මයාගේ අදහස් වල තිබුණා දෙපැත්තටම අදහස්. ඒක නිසා අපි එහෙම කරන්නේ නැහැ. අපි හැමෝටම අපි දකිනවා හැමෝම යම් කිසි පටලැවිල්ලක ගියාට මේක කෙනෙකුට මේක අවබෝධ වෙන්න පුළුවන්. අවබෝධ වෙලා ඒ කෙනා සත්‍ය පැත්තට හැරෙන්න පුළුවන්. ඒක නිසා ඒ තාක් සමහරට අතන හිර වෙන්න පුළුවන්. ඒක නිසා මොන වචන කිව්වත් අපි තෝම වැරදිලා රහත් භාවයේ ප්‍රකාශ කළත් භික්ෂුන් වහන්සේ නමක් හරි අපි ඒකට ගරහන්න හොඳ නැහැ. කාටවත් ගරහන්න හොඳ නැහැ. ජේ.ජේ. ශංකරටවත් මුකුත් කියන්න හොඳ නැහැ. අත්තම කියනවා නම් ක්‍රිෂ්ණමූර්තිට මුකුත් කියන්න හොඳත් නැහැ. මේ සියලු අය මේ ආධ්‍යාත්මික දියුණුවක් ලැබපු අය. ඒ අය ආධ්‍යාත්මික දියුණුවක් ලැබලා තියෙන. ඉතින් සාමාන්‍ය පෘථග්ජන මිනිස්සුෙකුට මුකුත්ම කියන්න බෑ. මොකද ඔවුන්ට ඒ ටිකවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒක මේක කියන්න පුළුවන් වෙන්නේ හොඳටම මේක ප්‍රත්‍යක්ෂතාවයට ඇවිල්ලා හොඳට පුහුණු වෙලා හොඳටම මේ තුල හොඳටම ප්‍රත්‍යංගුණු කෙනෙකුට කතා කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන් හොඳටම මේ තුල බැහැලා හොඳටම ඒකම මේ තමන්ගේ ප්‍රත්‍යක්ෂතාවයට ගිහිල්ලා ඒක තුලම මේ වුණු කෙනෙකුට විතරයි කතා කරන්න පුළුවන් කමක් තියෙන්නේ. හැබැයි මේක දැනුමෙන් ගත්තත් පස්සේ කාලයකදී ප්‍රත්‍යක්ෂතාවයට යන්න ඕනි කමක් තියෙනවා හැම කෙනෙම. මුලින් ඔබට දැනුමයි අපිත් මේ පෙන්වන්නේ. දැනුමයි ඔබට ලබා දෙන්නේ. මේක අපි කියන්නේ ඔබට ප්‍රත්‍යක්ෂයි කියලා. ඔබ දැනගත්තත් හිතන්න එපා ඔබ ප්‍රත්‍යක්ෂයි කියලා. අපිවත් එහෙම කියන්නේ අපි කිසිම මාර්ගඵලයක් ගැන කතා කරන්නේ නැහැ. තහනම් වචනේ ඒක අපේ. ඇයි අපිට ඒක අදාළ නැහැ. මොකද්ද අපිට අදාළ? සිතින් මිදීමයි. අපිට නිස්සාරණ මඟ අදාළයි. ප්‍රතිපදාව අදාළයි. අපි ගමනක් යනවා. අපි ඒක දන්නවා. එච්චරයි. අපිට මේ ඵල ගැන කතා කිරිලි අපිට වැඩක් නැහැ. මොකද අපිට මේ ඔබටත් ඒක වැඩක් නැහැ. ඔබ ඉන්න තැන කොතනද එතන ඉඳන් ඔබ ගමන යන්න. ඔබට ওই ටික සේරම හම්බ වෙනවා කියලා අපි කියන්නේ. අපි කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු එක පරම සත්‍යමයි. ඒක ඔබට හම්බ වෙනවා. නිවන ඔබට සාක්ෂාත් වෙනවා. මේ භූමිය තුල අපි දන්නවා අධර්ණ තලයේ තුල ඉන්නවා. බොහොම නිහඬව ඉන්නවා. කිසි කෙනෙක් දන්නේ නැහැ, හෙලි කරන්නෙත් නැහැ. නමුත් දියුණුවට ලැබලා ඉන්නවා. ඒ තුල ඉතින් ඇත්තටම අපි මෙහෙම නැත්තම් මේ ශාසනය පවතින්නේ නැහැ. ඒ ඇත්තටම මේ මාර්ගය තුල අධ්‍යාත්මිකව දියුණුව ලැබපු රහතන් වහන්සේලා නැත්තම් මේ ශාසනය සම්පූර්ණ විනාශ වෙනවා. බුදුන් වහන්සේම ඒක දේශනා කරන්නේ. මේ මගඵලලාභීන් සිටින තාක් මේ ශාසනය පවතිනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ එක්කෙනෙක් හරි ඉන්නවා. අදටත් රහතන් වහන්සේලා ඉන්නවා. සැබෑම රහතන් වහන්සේලා ඉන්න තාක් පමණයි මේ ශාසනය පවතින්නේ. බුදුන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය ඒකමයි. ඒ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන වෙන අවුරුදු 5000ක් යනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. අවසාන මගඵලලාභියත් මේ සම්පූර්ණයෙන්ම නැති වෙනකන් ශාසනය විනාශ වෙන්නේ නැහැ. ඉතින් ඒකට අපිත් දායක වෙනවා එතකොට. ඔබත් දායක වෙනවා එතකොට. ඇයි ඔබ මේ මග යනවා. අපිත් මේ මග යනවා. අපි හැමෝගෙම ශක්තිය ඒ විඥාන ධාතු වල ශක්තිය මේ විශ්ව ධාතුවට බලපානවා. ඔබ දන්නාද ඒක? මේ මග යන ආධ්‍යාත්මික යෝගී නිසා තමයි මේ මග තවත් විවර වෙන්නේ. නැත්තම් මේ මග වැහෙනවා. මේ ශක්තිය ශුන්‍යත්වයේ කරන්න හම්බ වෙන්නේ නැහැ. නැත්තම් මේ ඔක්කොම යන්නේ ආයි අර ශුන්‍ය කල්ප වලට. ශුන්‍ය කල්ප වලට යනවා. එතකොට ආයි මේ ආගමක් මේ වගේ ධර්මයක් ඉස්මතු වෙන්නේ නැහැ. මේ කාටද කියන්න පුළුවන් මේ අභ්‍යන්තරේ ජෙනරේට් වෙන හැටි හිත තියෙන්නේ ඇඟ ඇතුලේ නෙමෙයි හිත තියෙන්නේ එළියෙත් නෙමෙයි කියලා කාටද කියන්න පුළුවන්. මේ ඇඟ ඇතුලේ හිතක් නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් කවුද ඉන්නේ? ඒක බුදුන් වහන්සේමයි කරන්නේ. බුදුන් වහන්සේමයි ඒ සිංහනාදේ කරන්නේ අජ්ජත් බහිද්දා කියලා දෙපැත්ත පෙන්නලා අන්ත දෙක පෙන්නලා මජ්ජේ ඥානං කියලා පෙන්නනවා. ওই මජ්ජේ ඥානං කියනකොට ගොඩක් අය දන්නේ නැහැ. මජ්ජේ ඥානං කියනකොටම ඇඟ ඇතුලේ හිතක් නැති වෙනවා. ওই සූත්‍රේ පෙන්නන්නේ ඒක. යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තහ නරිප්පති. තම් බ්‍රූහි මහා පුරුෂෝ ඡේද සිම්බනි මජ්ජක. මේ කියන්නේ හිත තියෙන්නේ ඇතුලේ නෙමෙයි කියන එකයි. ඔබ විශ්වාස කරන්න පුළුවන්ද ඔය සූත්‍රය මොකද්ද කියලා? හිත තියෙන්නේ තමන්ගේ ඇඟ ඇතුළෙත් නෙමෙයි එළියෙත් නෙමෙයි. ප්‍රසාද වීමක් විතරයි තියෙන්නේ.
මේක හරි භයානක කතාවක්, අති භයානක කතාවක්. හැම මොහොතකදීම ඇති වෙන නැති වෙන ස්වභාවයකින් මේක පවතිනවා. මේක හොඳටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබට මේ ධහම හොඳට පරිශීලනය කරොත් හොඳටම ප්‍රත්‍යක්ෂ වෙනවා. සිත හැදෙන හැටි දැක්කොත් හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක ඇත්තටම වෙන්නේ ප්‍රසාදේ නිසයි. ප්‍රසාදයක් තියෙන්නේ. ප්‍රසාදයයි තියෙන්නේ. ඒ ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා සිත. මරණ මොහොතේ එක සිතයි හටගන්නේ. ඒකත් එක් ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. මේ මොහොතේ ඒ සිතමයි හටගන්නේ. මරනකොට තව හිතක් අමුතු එකක් නෙමෙයි. ඒකම තමයි තියෙන්නේ. දැනුත් තියෙන්නේ ඒකමයි. දැනුත් ඔබට නිවන් දකින්න පුළුවන් නම් මරනකොටත් ඒකමයි තියෙන්නේ. මේකයි අති ගාම්භීරම කතාව. ඉතින් මේ නිසාම තමයි අපි මේක හැමතිස්සෙම පෙන්න තමයි අපි මේ දේශනේ තුල ඉදිරිපත් කරගෙන ඉන්නේ. එතකොට අපි කිව්වා දැන් මේ ප්‍රඥාව වෙනයි ඥාන වෙනයි කියලා. ඒ ආර්ය භාවයත් එතකොට අපි පෙන්නනවා මෙතන මේ ස්වභාවය තුල මේ නාම රූප වෙන්වුණු තැන මේ ශුන්‍ය භාවයටපත් වෙන තැන ක්‍රියාසිත තියෙන තැන මේ ඒ ආර්ය භාවයේ මේ තියෙන තැන මේ ඥාන සකස් වෙන තැන මේ පංච ඉන්ද්‍රිය ධර්ම වලින් හැදුණු සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා මාර්ගය තුල ඒ වැඩුවත් ඒ තුල ආත්ම සංකල්පයකින් නොබලන කෙනාට ඒ සියල්ල කැඩුනා කියලා කම්පාවක් වෙන්නේ නැහැ. ඒ නිසාම එහි නොසැලෙන ස්වභාවයකින් නැවත සකස් වෙමින් පවතිනවා. එලෙස වඩන කෙනාට පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම බවට පත් වෙනවා. ඒ කෙනාට පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම බවට පත් වෙන කෙනාට සතිය තිබ්බත් එකයි නැතත් එකයි. ප්‍රඥාව තිබ්බත් එකයි නැතත් එකයි. සතිය සමාධිය ප්‍රඥාව තියෙන කෙනෙක් පුජ්‍යලයක් එතන නැහැ. ඒ හැම දෙයක්ම පච්චුප්පන්නයි. ඒ කිසිවකටවත් ඇලීමක් නැහැ. ඇත්තටම මෙතන තියෙන්නේ විපරිත සංඥාවල ප්‍රශ්නයක්. ශුන්‍යතාවය පවතින දෙයක් නොවේ. අපි කතා කරන හිස් බව පවතින දෙයක් නොවේ. නිත්‍ය ලෙස ගත හැකි දෙයක් නොවේ. සිතේම මායාවේ ස්වභාවය නිත්‍ය ලෙස හැම තැනම තියෙනවා. සිතින් මිදුණු තැනක් තියෙනවා. කිසිවකට රැවටීම සුදුසු නෑ. මෙතන කිසිවක්ම ඇත කියන්නත් බෑ, නැත කියන්නත් බෑ. හැබැයි කිසිවක් අල්ලා නොගත් තැන ඔබ මේ ස්පර්ශ කරන්නේ නිවනයි. අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී මෙන්න මේ වචන වලින් කියවෙන කාරණේ ඊටාම සියුම් කාරණාවක්. තේරුම් ගත්තොත් ඊටාම සරල කාරණාවක්. කිසිවකට නොඇලුණු, කිසිවකට නොබැඳුණු අත්හැරීමමයි නිවන් මඟ. ඒ නිසාම අපි පෙන්වන්නේ හැමතිස්සෙම අත්හරින මගක් තියෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කරන ධර්මයේ පව අත්හරින්න සිද්ධ වෙනවා. Taman දන්න ධර්ම දැනුම පවා අත්හරින්න ඕනි. අත්හැරීමක් සිද්ධ වෙනවා. අර බුදුන් වහන්සේ කියනවා ඕගතරණ සූත්‍රය තුළ යම් කිසි කෙනෙක් මේ ඕගය තරණය කරන්න යම් පාරුවක් හදාගත යුතු වෙනවා. තමා විසින්ම ඒ සද්ධා වීරය සති සමාධි ප්‍රඥා ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අනුව පාරුව සකස් කරගෙන මේ නිවන් මඟට ප්‍රවේශ වෙනවා. එතකොට ඒ කෙනා මේ කතා කරන්න සේරම සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජාති මේ කතා කරන්නේ සේරම හිත ඇතුළෙන්ම ඇති වෙන මේ ගමන මෙන්න මේ ගමන තමයි පාරුව. මේ පාරුව හැබැයි ගඟෙන් එගොඩ වෙලා කරේ තියාගෙන යන්න එපා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. යමෙක් මේ නිවන අවබෝධය කරා යනකොට මෙන්න මේ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන මෙන්න මේ තැන්වලදී මේ පාරුව අත්හැරෙන්න ඕනි. යමෙකුට එයාත් නොහැරේ නම් ඔහු ඒ තාක් නිවන් දකින්නේ නැහැ. පටිනිස්සග්ගානු කියන්නේ නැවත පටි. ඒ කියන්නේ ගැට ගැහෙන්නේ නැහැ සිතක්. සිත කැඩිලම යනවා. ඒ කියන්නේ මරණයක්ම මෙතන තියෙනවා. මේ සියදෙවි නසා ගන්න කෙනෙක් කඹයක් අරගෙන යනවද? අපි ඔබට යම් සංඥාවක් දෙනවා. ඔබ ඒකට කැමතිද? එහෙනම් ඔබ නිවන් දකින්නවාමයි. ඇයි නිවන් දැකීම යනු මමත් ඔය කියන සදාතනික සෝයත් සියල්ලම අත්හරින කෙනාටයි හම්බ වෙන්නේ. එහෙනම් ඒ කෙනා මිය යෑමට කැමති වෙන්න. යන්නේ කෙනා නිවන් දකින්නේ. ඒක පටිනිස්සග්ගානුපස්සී කියලා බුදුන් වහන්සේ අවසාන මොහොතටත් ඒ වචනයක් තියලා තියෙනවා. අන්න ඒ සම්දිස්ථානේ කැඩෙන්නේ නැහැ ලේසියෙන්. අද ඉන්න බොහෝ අය සැප විඳලා නැහැ. පැවිදි වෙනවා දුකක් නිසා. නමුත් දුක ඇතුලේ සැපයක් එයාට හැමතිස්සෙම එයා විඳලා නැති නිසා එයාට දැනෙනවා තියනවා වගේ. අන්න ඒක තමයි සදාතනික සුවේ හිර වෙන්න හේතුව.
හැබැයි කෙනෙක් සියල්ලම අත්හරින තැනටම හිත තිබ්බොත් ඕකේ හිර වෙන්නේ නැහැ. සදාතනික සුවේ හිර වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? පටි නිස්සග්ගානුපස්සනාවට එන්නේ ඔතනින්. ඕක ගැලවෙනවා. එයා මැරෙන්න කැමති වෙනවා. ඒකයි කිව්වේ යමෙක් සියදිවි නසා ගන්න කඹයක් අරන් යනවද? ඒ හා සමානව නිවන් මඟ යන කෙනා සියල්ල අත්හරින ගමනක් යන්න ඕනි. ඔහු සියල්ලගෙන්ම අත්හරින ගමන නිස්සාරණ මඟක් යා යුතු වෙනවා. මේ කිසිදු ආගමක මෙහෙම කතාවක් නැහැ. කිසිදු ආගමක මෙහෙම කතාවක් නැහැ. මේ ධර්මයේ කියන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ අභ්‍යන්තරයේ ගොඩනැගිලා තියෙන මේ විඥාන ශක්ති ශුන්‍යත්වයක් කරා යන එකක්. නැවත උපදීමක් වෙන්නේ නැහැ. කොහෙවත් උපදීමක් වෙන්නේ නැහැ. සුගතියේවත් ඔය කියන ඒ කියන ඔය සදාතනික සෝයේ තියෙන මොකක්වත් තැනක උපදින්නේ නැහැ. සකස් වෙන්නේ එතනින්ම ඉවරයි. ඒක නිසාම බුදුන් වහන්සේට දෝෂාරෝපණය කරනවා ඒ යුගවල හිටපු ඒ නිගණ්ඨාරාමවල හිටපු අන්‍යාගමිකයින්. ඇයි ඔබ වහන්සේ මේ උත්තේජයක් දේශනා කරන ඔබ වහන්සේ කියනවා මරණින් පස්සේ සේරම ඉවරයි. නැහැ බුදුන් වහන්සේ කියනවා මම එහෙම දෙයක් දේශනා කරන්නේ නැහැ. යමෙක් දෘෂ්ටිය තුල නම් ඉන්නේ ඔහු මරණින් මත්තේ දෘෂ්ටිය තුල සකස් වෙනවා. බුදුන් වහන්සේම දේශනා කරනවා. නමුත් ඒ දෘෂ්ටිය කෙනෙක් කැඩුවොත් ඔහුට එතනින් ආත්මෙකුත් නැහැ. නැවත උප්පත්තියකුත් නැහැ. ඔන්න ඕකයි බුදුන් වහන්සේ දේශනා කරා. දෘෂ්ටිය කඩන එක ලේසි නෑ. දෘෂ්ටිය කඩන්න තමයි බුදුන් වහන්සේ සම්මා දිට්ඨිය පෙන්නන්නේ. බුදුන් වහන්සේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ දෘෂ්ටිය කඩන එකටයි. දෘෂ්ටිය තුල ඉන්න තාක්කල් ඔහු ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා බුදුන් වහන්සේ දේශනා කරා. බුදුන් වහන්සේ සමග වාදයට එන බොහෝ අයට බුදුන් වහන්සේ දේශනා කරනවා ඔබට දාඩිය දාලා ඔබ වෙහෙසටපත් වෙලා ඇයි ඔබට දෘෂ්ටියක් තියෙනවා. බුදුන් වහන්සේ කියනවා මට කිසිම දෘෂ්ටියක් නැහැ. ඒක නිසා මට සැහැල්ලුයි හුළඟ වගේ. මම සබාධාමමයි. බුදුන් වහන්සේගේ දේශනා හොඳින් බලන්න. මේක අති ගාම්භීරයි මේ දේශනාව. බුදුන් වහන්සේ දේශනා කරන මේ දේශනාව අති ගාම්භීරයි. මෙන්න මේ අපි බුදුන් වහන්සේ කියලා කතා කරාට මේ බුද්ධ කියලා කෙනෙක් නැහැ. ඔබ පටලව ගන්න එපා. ඔය මැටි රූපවල රූපයක් හදාගෙන හිටියට ඔහොම කෙනෙක් නැහැ. බුද්ධ කියන්නේ මේ සබාධාමට. මේ සබාධාමේ එක්තරා ස්වභාවයක නිර්ණායකයක් බුද්ධ කියන්නේ. දේව කියන්නේ සබාධාමේ එක්තරා නිර්ණායකයක්. ඒකම තමයි බ්‍රහ්මතලයේ දේවතලයේ බුද්ධතලයේ මේ සේරම ඔබට හිතා ගන්න බැරි ඔබේ සිත තුළම තියෙනවා. හැම සිතකම තියෙනවා. නමුත් ඒක උපමට්ටම් කරලා අර මණිකක් වගේ ගාන්ට ඒක දිලිසෙන විදිහට හදා ගන්න කෙනෙක් දන්නේ දිව්‍ය ස්වභාවයට හදා ගන්න දන්නේ බ්‍රහ්ම ස්වභාවයට හදා ගන්න දන්නේ බුද්ධ ස්වභාවයට හදා ගන්න දන්නේ. ඔය හිතමයි තියෙන්නේ. ඕක මණික් ගල. ඔය හිත. ඕක උපමට්ටම් කරගන්න දන්නේ නැහැ. මේක අර තියෙනවානේ ශාස්ත්‍රය දන්නේ නැහැ. ඒක නිසා දන්නේ නැහැ මේ මග ආධ්‍යාත්මික දියුණුව ලබන්නේ කොහොමද කියලා. ඒ ධම්ම චක්කුසේ උන්ට අවදි වෙන්නේ නැහැ. උන් විශ්ව චරණය ඒ විශ්වය සමතික්‍රමණය කරන මහා ඥානය උන්ට පහළ වෙන්නේ නැහැ. නමුත් මේ මිනිස් මොළය තුල ඒ මහා ඥානය පහළ වෙන සියලු ශක්තිය අඩංගුයි. නමුත් අවාසනාවකට මේ බොළඳ මිනිස්සු එතනට යන්නේ නැහැ. බොළඳ මිනිස්සු කාලා බීලා මැරිලා යනවා. කාලා බීලා ළමයි හදලා අර සත්තු වගේ මැරිලා යනවා. අවාසනාවක මහත බුදුන් වහන්සේ දේශනා කරන මේ මනුස්ස භවයක් ලැබෙන්නේ මහා කලාතුරකින්. මේ කූඹි ගත්තොත් මේ ලංකා භූමියේ මුළු ලෝකෙම ජනගහනේ මනුස්ස ජනගහනට වැඩි කූඹි ඉන්නවා. මේ වත්තේ ඉන්නවා කෝටි ගණක් කූඹි. මේ තිරියන් ලෝකේ මහා විශාලයි. සබාධාමේ නිර්ණායකේ මහා විශාලයි. මිනිස්සු ඉන්නේ ටිකයි. මිනිස්සු හිතනවා අපි කෝටි 800ක් ඉන්නවා කියලා. නෑ කූඹි ඉන්නේ ප්‍රකෝටි ගණන් වලින්. මේ ලංකා භූමියේ ඉන්නවා මේ මුළු ලෝකෙම ඉන්න මිනිස් ගණනට වැඩිය කූඹි ඉන්නවා. ලංකා භූමියේ පොඩි කෑල්ලක ඉන්නවා. ඔබ විශ්වාස කරනවද වේය කොච්චර ඉන්නවද? පණුව කොච්චර ඉන්නවද? කූඹි කොච්චර ඉන්නවද? මේ හැමතැනම විඥානයක් තියෙනවා. සකස් වෙනවා. නමුත් මේ අති ගාම්භීර මේ සත්‍ය පරම සත්‍ය මිනිස්සුන්ට වහලා තියෙනවා ආගම් වලින්. ආගම් වලින් දෘෂ්ටියක කෙනෙක් මවුවා කියලා වහනවා. වහපු ගමන් තොප්පිය දැම්මා වගේ මේක බිත්තර කට්ට වගේ ආයි මේ කට්ට කුඩු කරන එක ලේසි නෑ. මිත්‍යා දිට්ඨිය ඒකමයි ඒක කඩන එක ලේසි නෑ. බුද්ධ ආගමත් අද එතනමයි. බුද්ධ ආගමත් අද වහලා තියෙනවා සේරම ධර්මතාවය. බුද්ධ ආගම තියෙන්නේ සේරම ආගම් වල තියෙන වගේ එකම එකයි. අර වගේම එක. ආගම් වලට ඒකයි තියෙන ගැටලුව. ආගම අවශ්‍යයි. අපි දන්නවා මේ ට්‍රැඩිෂනල් එක අවශ්‍යයි. මේ ට්‍රැඩිෂනල් අපිට ඕනි උපැන්න සාතිකයට ආගමට නමක්. අපිට ජීවත් වෙන්න ආගමක් ඕනි.
නමුත් අපි ධර්මය කියන්නේ ආගමක් නෙමෙයි. හැමෝම හුස්ම ගන්නවා. හැමෝගෙම ඇඟේ ලේ තියෙනවා. හැමෝම මිනිස්සු සමානයි. ඔය එක එක පොත් ලියාගෙන පාට ඒව කර කර එක එක විදිහට මරාගත්තට ඒක මහා කාලකන්නිකමක්. ඒක හොඳ දෙයක් නෙමෙයි. මිනිස්සු සේරම එකයි. ධර්මතාවය ලෝකේ තියෙනවා. ඒක සබහාදහම. ඒ සබහාදහම අවබෝධ කරන්න බැරුව ඉන්නවා. ඒක නිසා අර තොප්පියක් දාලා අපි හිර වෙලා ඉන්නවා. අපි බොහොම බොළඳ විදිහට කොටු වෙලා. අපි මේ කොටුවෙන් එහාට ආවොත් ඔබ මහා සුවයටපත් වෙන ඔය පුංචි පුංචි දේවල් වලට යන ඒ බොළඳ සුවය නෙමෙයි. ඔබට මහා ලෝකයක් ඔබට ප්‍රසාරණය වෙනවා. ඔබගේ මනස මහා විශ්වයකට යනවා. ඔබ මහා සබහාදහමකට හිමිකාරයෙක් වෙනවා. ඔබට දෙනෙන දේවල් ගොඩාක් පරාසයකට වැඩි වෙනවා. හැබැයි කරන්න ඕනි පොඩි දෙයයි. බිත්තර කට්ට කුඩු කරලා පැටිය එළියට එනවා වගේ වැඩක්. ඔබේ දෘෂ්ටි කඩන්න ඕනි. බුදුන් වහන්සේ පෙන්වන්නේ සම්මා දිට්ඨිය කියන්නේ සියලු දෘෂ්ටීන් මිදුණු තැනයි කිය. ඒ මහා ගාම්භීර වචනේ කෙනෙකුට අමාරුයි ග්‍රහණය කරගන්න. ඉතින් අපිත් මේ දේශනා ඉදිරිපත් කරන්නේ මෙහෙම මේ සත්‍ය මේ ලෝකෙට හෙළි කරන්න අපි දන්නවා දායක වෙන්න ඕනි. මේක අපිට මේ අපේ ආයුෂ නැහැ තව වැඩි කාලයක් මේ ශරීර ධාතුව පොළොවට පස් වෙනවා. මේ ශරීර ධාතුව පොළොවට පස් වෙන එක හැමෝගෙම සිද්ධ වෙන එකක්. අපිට තව පොඩි කාලයක් මේ ශරීර ධාතුව නඩත්තු කරන්න හැකියාවක් තියෙනවා. නමුත් ඒක අපිට පළක් නැහැ. අපිට හෙට මේ මොහොතේ අපිට සුවයි. ශරීර ධාතුව පොළොවට පස් වෙලා ගියා. මේ සත්‍ය තුල අපිට දැනෙන දේ අපි ලෝකෙට ප්‍රසාරණය කරනවා. මේ මිනිස් සංහතියට මේක වැදගත් වෙනවා. අපිට ඒක දැනෙනවා. අපි ඒ යුතුයකම ඉෂ්ට කරනවා. ඒ සබහාදහමේ යුතුයකම අපි ඉෂ්ට කරනවා. බුදුන් වහන්සේ කරෙත් ඒ යුතුයකම ඉෂ්ට කරපේක. අපි දන්නවා ජේසුස් වහන්සේ. අපි දන්නවා මේක අපි කතා කරන්නේ නැති වුණාට සියලු ආගම් වල ශාස්ත්‍රුන් වහන්සේලා සබහාදහමේ න්‍යාය දැක්කා. පොත්වල තියෙන එක එක ගම්වල කතා එක එක නිකම් බොරුවට අරවා මේවා ඒවා පොසුරංගනා කතා. ඒවා නෙමෙයි මේ ශාස්ත්‍රුන් වහන්සේලාගේ අතුලාන්තයේ තුල පරම සත්‍ය තියෙනවා. ඒක සමහර ශාස්ත්‍රුන් වහන්සේලා අදට ඉන්න අයත් මේවා අවබෝධ කරගෙන ඉන්නවා. අවබෝධ කරගෙන ඉන්නවා මේ සියල්ලගෙම තියෙන පරම සත්‍ය සබහාදහම තුලමයි එකමයි කියලා. ඉතින් ඒක ඔබත් එතනට යන්න එක එක්කෙනාගේ කොම්පිට්ටු ඉදීයන් වගේ එක එක තොප්පි දාගන්න යන්න එපා. ආගම් වලට කොටු වෙලා නිකන් දුක් විඳින්න යන්න එපා. නිකන් බොරුවට එක එක්කෙනාට එහෙම එහෙම යන්න එපා. ඒව කිසිම මේකක් නැහැ. හැම මිනිස්සෙක්මයි. හැම මිනිස්සෙක්ම මේ සබහාදහමට යටයි. හැම කෙනෙක්ම මිය යනවා. හැම කෙනෙක්ම මිය යනවා. අමතක කරන්න එපා ඔබත් මිය යනවා. ඔබ මහ පොළොවේ ඔබ කතා කරන තැනින් අපි කතා කරන්නේ ඔබ හිතන විදිහටයි අපි මේ ඔබට පෙන්වන්නේ ඔබ අනිත්‍ය බවයි. ඔබ හිතාගෙන ඉන්නවා කියලා ඒක බොරුවක් නේද? එහෙම දෙයක් නෑ නේද? ඔබ යනවා නේද? කොහෙද යන්නේ ඔබ? ඔබට මොකද වෙන්නේ? ඔබ දන්නවද? චුට්ටක් හිතලා බලන්න. අපි ඉන්න සිතුවිලි වැඩක් නෑ. සත්‍ය හොයාගමු. ඔබත් සත්‍ය දවසක හොයාගන්න. ඔබට දැනේ සත්‍යයේ ඡායාවක් දැනෙන එක මහා සුන්දර කතාවක්. මහා ඝන අන්ධකාරේ කලාමැදිරි එළියත් මහා ආලෝකයක් කියනවා. ඔබේ සිතට සත්‍ය කලාමැදිරි එළියක් තිබ්බත් මහා ආලෝකයක් දැනෙන්න ඕනි. ආගම මේ විදිහට තියාගමු. අද මුස්ලිම් අයත් ධර්මයේ හොයනවා. අපි දකිනවා. අද ජාත්‍යන්තර මාධ්‍යයේ දාලා තියෙනවා මුස්ලිම් කාන්තාවෝ පවා මේ ධර්මය අවබෝධ වෙලා. ඔවුන් කියනවා සබහාදහම සත්‍යයි කියලා. අපිට අද අනිත් ආගම් ભેදයක් මේකේ නැහැ. අපි ලෝකේ විවිධාකාර ප්‍රතිකඩයන් වලින් දකිනවා ඉස්මතු වෙනවා. ජාත්‍යන්තර මාධ්‍යවල සාකච්ඡා වලින් අපිට ඇහෙනවා. ඔවුන් කියනවා නෑ සබහාදහමම සත්‍යයි කියලා. එයමයි සත්‍ය. එයමයි සත්‍ය. මෙන්න මේ අවබෝධය ඇතිවයි අපි ශුන්‍යතාවය ගැන කතා කළ යුත්තේ. සිතවිලි වලින් මිදුණු කල ඇතිවන හිස් ස්වභාවය අපි දිගින් දිගටම පැහැදිලි කරගෙන ආවා. රූපයෙන් මිදෙන තැන, නාමයෙන් මිදෙන තැන, ඒ මානසිකාර ලෝකයෙන් මිදෙන තැන හිත හිස් ස්වභාවයකට පත්වන බව. ඒ මනසින්ම හැදුණු සියල්ල බාහිරට හිමි නොවන විට සම්මුති ප්‍රඥාප්ති බිඳ වැටෙන තැන, සිත තුලම ඉපිද සිත තුලම බිඳ වැටෙන තැන, පැවැත්මක් නැති හිතද සිතුවිලිද හේතු නිසා හටගෙන හේතු නැති විට නැති වෙලා යන බව. ඒ අවබෝධ වන විට ඒ සැබෑව හිතට ප්‍රත්‍යක්ෂ වන විට සිතද ශුන්‍ය වෙලා යන ස්වභාවයටම වැටෙනවා. ප්‍රායෝගිකව මේ කාරණේ
සත්‍යතාව ප්‍රත්‍යක්ෂ වන තැන ඔබටම දැනේවි. එවිට ඔබ මහා නිහඬ බවකට පත්වේවි. නිහඬ බව ගැන අපි කතා කරනවා. අන්නේ මොහොතට සිත අවදි වීම තුළ ඇත්තේ ශුන්්‍යත විහරණයයි, හිස් ස්වභාවයයි. මෙයම සමාපත්තියක් වූ විට ඒට ශුන්්‍යත සමාපත්තියයි කියනු ලැබේ. කෙනෙක්ට මෙතනට හිත තබාගෙන ඉන්න පුළුවන්. එය සමාපත්තියක් බවට ඊටපත් වෙනවා. හැබැයි ශුන්්‍යත සමාපත්තියත් ශුන්්‍යත විහරණයත් දෙකක් මිස එකක් නොවේ. ශුන්්‍යත විහරණය තුළ එහෙම සමාපත්තියක් සුවයක් නැහැ. එහි ඇත්තේ ශුන්‍ය වීමක්මයි. හිස් ස්වභාවය තුළ කිසිවක්ම ඉතුරු වෙන්නේ නැහැ. අවසානයේ පටිනිස්සග්ගාණු කියන්නේ සකස් වෙන්නේ නැහැ සිත. සිත සිතෙන් මිදෙන තැන එතනයි. මෙහි වෙනසක් තිබෙනවා. අපි කතා කරමු මේ ගැන. අපි පැහැදිලි කරගමු මේ ශුන්‍යතාවය ගැන. අපි කිව්වා ශුන්‍යතා සමාපත්තියට සමවදින කෙනෙක්ගේ හිත ශුන්‍ය වෙලා යනවා කියලා. ඒ කියන්නේ චිත්තන ධාරාව ශුන්‍ය වෙලා යනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ හිත අතුලාන්තයේ චිත්තන වේගය වැඩි. තර්ක විතර්ක වාද ભેද වැඩි. එහෙම කෙනෙක්ගේ හිත බලවත් වැඩි. සිත බරයි. දුක වැඩි. සිතක් පවතිනවා කියන්නේ එයාට සංසාරයක් තියෙනවා. ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේක්ෂා තියෙනතුරු සිත ඔබෙන් සමුගන්නේ. සිතට පවතින මූල්‍ය අනාගතය ඔබ හදලා තියෙනවා. ඒ තාක් සිත ශුන්‍යතාවයටපත් වෙන්නේ. ඇත්තටම සැහැල්ලු සිත මොන වගේද බලන්න. පොඩි ළමයෙකුගේ හිත මොනතරම් සැහැල්ලුද. බලාපොරොත්තු ප්‍රාර්ථනා හරිම අඩුයි. අපි කතාවටත් කියනවා පුංචි දරුවන්ගේ හිත හරියට මල් වගේ කියලා. ප්‍රභාස්වරයි කියලා. ඇත්තට මේක නේද ඇත්ත. කවුරු හරි කෙනෙක් අවබෝධ කරගත්තොත් මේ ලෝකේ සත්පුජ්‍යල දෘෂ්ටියෙන් ශුන්‍ය බව, අන්නේ කෙනාට ඉතුරු වෙන්නේ සබහාධම විතරයි නේද? අන්නේ කෙනා සබහාධමේ ශුන්‍යතා සමාපත්තියට සමවදිනවා. ඔහු තුල සද්ද පුද්දල හැඟීමක් නැහැ. ඒ කියන්නේ ඔහු තුල මම කියන හැඟීම පවා ශුන්‍ය වෙලා ගිහිල්ලා. ඇත්තටම මම ශුන්‍ය වීම යනු හිත ශුන්‍ය වීමමයි. ශුන්‍යතා සමාපත්තිය කියන්නේ හිස් දෙයක් නොවේ. ඒ තුල මගේ හිත ශුන්‍ය වෙලා විතරයි. ඇත්තටම මම සහ ලෝකය කියන්නේ මනසින් මවාගත් බොරුවක්. විඥානයේ මායාවක්. විඥානයේ මමත් ලෝකයක් අතර ද්විත්වය හදනවා. ද්විත්වයක් ඇතුලේ ක්‍රියාත්මක වීමමයි සසර කියන්නේ. අපි දවසක් කතා කළා. කොන් දෙකක ගල් දෙකක් ගැට ගහලා එක ගලක් විසිකලොත් අනිත් ගලත් සමග දෙපැත්තට පැද්දිලා කැරකි යනවා, භ්‍රමණය වෙනවා. වට වලල්ලක් හැදෙනවා. කොන් දෙකක් ඇති තැන කැරකැවීමක් තියෙනවා. භ්‍රමණයක් තියෙනවා. බුදුන් වහන්සේ වරක දේශනා කරනවා සසර දියසුලියකට උපමා කරලා. නාම රූප නිසාම හටගත් දියසුලිය එතන දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා. දියසුලියක් වගේ තමයි ඔබේ සිත බාහිර දෙයක් තියෙනවා. මම මෙතන ඉන්නවා කියන කොන් දෙක. මෙතන හිත, එළියේ ලෝකේ. ලෝකේ තියෙද්දි මම මැරිලා යනවා. මෙන්න මේ සිතුවිල්ල. නාමයයි රූපයයි කොන් දෙක. ඔය කොන් දෙක තමයි අපි මේ කතා කරන්නේ. හැම තිස්සෙම අපි කියනවා අන්ත දෙකක් තියෙනවා. මහණෙනි අන්ත දෙකක් තියෙනවා. ද්වේතානුපස්සනා සූත්‍ර දිහා හොඳට බලන්න. බුදුන් වහන්සේ හැම තිස්සෙම පෙන්නනවා මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මජ්ජේ ඥාන. මෙන්න මේ කොන් දෙක අඳුන ගන්න ඕනි. සිත හටගෙන තියෙන්නේ මේ එළියේ තියෙන සබහා දහමට ප්‍රක්ෂේපකවයි දෙපැත්තට ප්‍රතිබිම්බයක්මයි සිත කියන්නේ. ඒ නිසාම කොන් දෙකක් හටගෙන තියෙනවා. බාහිර රූපේ, අතුලාන්තේ නාමේ. හැබැයි මේ සිතමයි බාහිර තියෙන්නේ. ඒක අපි ඔබට කිව්වේ මේ ලෝකේ කවුරුත් නැති තැනක ඔබ ඉපදුනොත්, මේ ලෝකේ සිස් තැනක ඔබ ඉපදුනොත් ඔබට සබහාදහමකුත් නැහැ. අභ්‍යවකාශය ඔබ ඉපදුනොත් ඔබට සබහාදහමක් නැහැ. හැබැයි එතකොට ඔබට හිතක් නැහැ. හිතමයි සබහාදහමයි හිත. ඔය එළිය දෙයක් තියෙනොත් විතරයි හිතක් තියෙන්නේ.
එළියේ හතුරෙක් කර ඉන්න ඕනේ ඔබට හිතක් පහළ වෙන්න. ඔබමයි මාමයි ඔබ. ඔබ කියලා කෙනෙක් එළියේ හිටියොත් මෙතන මම ඉන්නේ. මමත් නෑ නැත්තම් ඔබත් නෑ. ඔබ දකින්නවද මේ කොන් දෙකක් තියෙනවා? ඔබට පේනවද හිතක් හැදෙන හැටි? ඔය තමයි සසර. ඕකයි කැරකෙන්නේ. ඕකයි සිත. ඕකයි ශක්තිය. ඕකයි විශ්ව ශක්තියයි අතර ඕකයි අතර තියෙන සම්බන්ධය. ඔබ හඳුනා ගන්න ඕනි. මේ ගාම්භීරයි. මේ විශ්වයේ මාමු වෙන තැනක්. ඔබ මේ ලෝකයේ විශ්වයේ තරණය කරන තැනක්. ඔබ ඔබෙන් මිදිලා විශ්වයට එකතු වෙන තැනක් මේ කතා කරන්නේ. ඔබ ඔබෙන් මිදෙන තැනයි මේක හම්බ වෙන්නේ. නාම රූප නිසාම හටගත් දියසුලිය එතන දීර්ඝ පැහැදිලි කිරීමක් අපි කියවා තියෙනවා කියලා. ඇත්තටම නාම රූප නිසා හටගත්ත සිතක් සිතුවිලිත් හරියට අර මුහුදේ වෙරළට ගහගෙන එන දිය රැලි වගේ. දිය රැල්ල මුහුදෙන් වෙන් වෙලා නැහැ. දිය රැල්ලට ඒකීයත්වයක් මමත්වයක් හිතුනොත් මුහුද වෙනයි මම වෙනයි කියලා. දිත්වයක් හිතුනොත් අන්න කොන් දෙකක් තියෙනවා. එහෙම වුණොත් මුහුද වෙනයි මම වෙනයි කියලා ඇත්තටම දිය රැල්ල මුහුදේ පුංචි කෑල්ලක් විතරයි. සබහාදහම වෙනයි මම වෙනයි කියලා ඔබ හිතුවත් ඔය උපමාව ඔබට ගලපලා බලන්න. ඔබ හිතනවා මම වෙනයි. මම කියලා කෙනෙක් ඉන්නවා. සබහාදහම වෙනයි. නමුත් ඔබගේ ශරීරය පොළොවට පස් වෙනවා. ඕකයිති සබහාදහමට. ඔබගේ හුස්ම ටික නිගාම ඒකත් පොළොවට අහසට ආයිත්. ඒකත් සබහාදහමට. ඔබ හිතනවා මම වෙනයි. සබහාදහම වෙනයි කියලා. කවදාවත් ඔබට සබහාදහමෙන් වෙන් වෙන්න බෑ. මහා මුහුදෙන් දිය රළට වෙන් වෙන්න බෑ වගේ ඔබටත් කවදාවත් සබහාදහමෙන් වෙන් වෙන්න බෑ. ඔබ අසරණයි. ඔබ අසරණයි. මම ඉන්නවා කියලා හිතපු නිසාම ඔබ අසරණ වෙලා. මම කියලා ගත්ත සිතුවිල්ලත් හරියට ඔය දිය රළ වගේ නේද? මමත් තියෙනවා, මට කයක් තියෙනවා, මම කියලා කෙනෙක් ඉන්නවා. වෙන් කරලා හිතපු ගමන් සබහාදහම ඔබ සබහාදහම බවට පත් වෙන ඔබ මරණ දවසට කොයිතරම් දුකට වැටෙනවද? ඇයි? ඔබ සිතුවිල්ල නිසා. හැබැයි ඔබ නිකන් හරි අවබෝධ කරගත්තොත් මේ සබහාදහමයි කියලා ඔබ කිසිම දුකක් දැනෙන්නේ නැහැ. මේ ශරීරය මගේ නෙමෙයි කියලා හිතුනොත් ඔබට කිසිම දුකක් දැනෙන්නේ නැහැ. මේක ඔබට තේරෙන්නේ නැහැ. ඒක ඊටාම ගැඹුරුයි. මම වෙනයි ලෝකය වෙනයි කියලා මේකේ වෙන් වෙනවා. නමුත් මමත් ලෝකයේම කොටසක් නෙමෙයිද? ඇත්තටම මෙතන මම කියලා ගත්තට ඒකත් සිතුවිල්ලක්ම විතරයි. සිතක් තියෙනවා, කයක් තියෙනවා කියලා ගත්තට ඇත්තටම මෙතන තියෙන සිතුවිල්ලක් විතරයි. දැන් ඔය සිතක් තියෙනවා, කයක් තියෙනවා කියලා සිතුවිල්ල මොහතකට අතහැරලා දැම්මොත් ඔය හිතේ තියෙන ඔක්කොම සිතුවිලිනේ. ඇත්තටම සිතුවිලි කියන්නේ සිතින්ම හදාගත්ත සම්මුති ප්‍රඥප්ති විතරමනේ. එහෙම දේවල් කොහෙවත් නැහනේ. අපි ඔය බාහිරට ගැට ගහලා අර තියෙන්නේ කියලා පෙන්නුවාට ඒක බොරුවක් නේ. රැවටීමක් නේ. හැමෝම මැරෙනකොට ඇත්ත තේරෙන්න ගන්නවා. එහෙමනේ. අපි මේ ගැන දිගින් දිගට කතා කරා. දැන් ඔය මනසින් හදාගත්ත සිතුවිලි ටික අතහැරියට පස්සේ අතරම මේ ලෝකේ ඉතුරු වෙන්නේ ශුන්‍යතාවයක් විතරමයි. ශුන්‍යතාවයේ යනු සමස්තයමයි, සියල්ලමයි. අර සිතුවිලි දෙක තියෙනකන් විතරයි ඔබට හිතෙන්නේ ඔබ ඉපදිලා ඉන්නවා කියලා. මේ සිත, මේ කය කියන සිතුවිලි දෙක මේ මම කියන සිතුවිල්ලත් මවනවා. එතකොට මට සාපේක්ෂව ලෝකෙම සිතුවිලි වලින් මැවෙනවා. මම ඉපදෙනවා. මම මැරෙනවා. හැබැයි අපි තේරුම් ගත්තොත් ඒක බොරුවක්, මායාවක්, අවිද්‍යාව නිසා හටගත් සංස්කාරයක් විතරයි කියලා. සිතුවිලි කියන්නේ Taman නොවන බව. සිතුවිලි වලට අයිතිකාරයක් නැති බව. සිතේම හැදෙන මායාවක් බොරුවක් කියලා අතහැර දැම්මොත් සමස්තයම එකක් වෙනවා. දියරැලි මම දියරැල්ල බව අතහැර දැමුවොත් තමන් මහ මුහුදම බවට නැවතපත් වෙනවා වගේ මම කියන සිතුවිල්ල අතහැර දැමූ පසු සියලු සිතුවිලි බිඳ වැටි සමස්තයම බවට තමනුත්පත් වෙනවා. එතකොට මම මගේ කියලා සබහාදහමෙන් කොටසක් වෙන් කරගන්නේ. මේ මගේ ගෙදර, මේ මගේ ඉඩම,
මේ මගේ දරුවෝ, මේ මගේ දේවල්, මේ මගේ කියලා ඔය කඩන කොටස තියෙනවනේ. ඔබ මරණ දවසට ඒක නෑනේ. මුළු සබහා දහමම සමස්තයම සියල්ලම තමාම නොවේද? තමාම බවට පත් වෙනවා නේද දවසක? ඇත්තට මේක මම කියලා ගහගත්ත කොටුව රාමුව බිඳ දැමීමක්. ඒ තුල මම මගෙන් නිදහස් වුණු විමුක්ති සුවය ඔහුට දැනෙන්න ගනීවි. ඇත්තටම මම කියන සිතුවිල්ලට සිරවීම හරිම වෙහෙසක්. හරිම වෙහෙසක් ගෙන දෙනවා. මගේ දේවල් රැක ගන්න වෙනවා. ඉන් නිදහස්ව හිතන සිතුවිල්ලත් හරි සාන්තයි. ප්‍රණීතයි. එතකොට සමස්තයම ඔබමයි. සියල්ලම ඔබමයි. ඔබ සදාකාලිකයි. ඔබ අමරණීයයි. ඇත්තටම දිය රැළෙන් තියෙන මහ මුහුදමයි. සමස්තයම මුහුදට අයිති. දිය සුලියත් ඉන් මිදුණු තැන තියෙන්නේ මහ මුහුදමයි. ඉන් වෙන්වය සිතූ කල දිය සුලිය හැදුනද යම් දවසක දිය සුලියත් නැවත මහ මුහුදම බවට පත් වෙනවා. ඇත්තටම සමස්තයම සබහාදහමමයි. ඇත්තටම මේ තාක් අපි කතා කරපු සියලු කාරණා එකම තැනකටයි අරමුණු වෙලා තියෙන්නේ. අපි නොඑක් ආකාරයට මේ කරුණු ඉස්මතු කළා. ඔබට මතක ඇති. චිත්තේන නීයති ලෝකේ. සිතින්ම හැදුණු ලෝකේ. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති. අත්ති නිබ්බන්ති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාර සිතුවිලි අනිත්‍යයි. ඒක නුවණින් දැක්කොත් යදා පඤ්ඤාය ප්‍රස්සති. ප්‍රඥාවෙන් දැකගත්තොත් අත්ති නිබ්බන්ති දුක්ඛේ අන්න ඒ කෙනා දුකෙන් මිදෙනවා. එකම මඟ එයයි දුකින් මිදෙන්න. වෙන විදිහකින් කියනවා නම් සියලු සිතුවිලි සංසිඳුණු තැන නිවනමයි ස්පර්ශ වෙන්නේ. සිතුවිලි නැති කල කොයින්ද සත්වයෝ, කොයින්ද පුජ්‍යලයෝ. ඔබේ සිතුවිලි වල හරයක් නැති කල, බාහිර රූපෙට ගැට නොගැසුණු කල සමස්තයෙන් ශුන්‍යතාවයෙන් පිරී ඇති බව ඔබට වැටහෙයි. ඒ ශුන්‍යතාවයේ ඇතුලේ මහා ආදරයක් පිරී පවතිනවා. හැබැයි ඔය පුජ්‍යලයක කරන වෙන් කරගත් සීමිත ආදරයක් එහෙම දෙයක් නෙමෙයි. ඒ ආදරය සමස්තයටම අයිති ආදරයක්. මේ මුළු සබහා දහමම මහා මෛත්‍රී ස්වභාවයකින් පිරී පවතිනවා. එකම ආදරයකින් පිරී පවතිනවා. ඔබත් ඔබගේ හදවතේ දොරගුළු විවර කරන්න. එවිට ඔබට එකම සබහා දහමක් හමු වේවි. එකම ශුන්‍ය ස්වභාවයක් හමු වේවි. එනමුත් ඒ හිස් බවක් නැහැ. ඒ එකම ආදරයකින් පිරී පවතී. ඇත්තටම එය වින්දනීයයි. එනමුත් ඒට අයිති කරුවෙකුද නොවේ. ඒ මහා ශුන්‍යතාවයේ ඇතුලේ මේ මුළු මහත් සමස්තයම ගිලී පවතී. බොහෝ සූත්‍රවල සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන් බොජ්ජංග සූත්‍රවල සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා ශුන්‍යතා සමාපත්තියට සමවැදී සිටි බව. ආනන්ද තෙරුන් වහන්සේ ඒදී සරියුත් හිමිගෙන් අසන ප්‍රශ්නයක් තමයි, හිමියනි, ඔබගේ මුවමඩල හරි ප්‍රසන්නයි. පැහැපත්. පෙර දින රාත්‍රියේ කුමන විහරණයකින් වැඩ සිටියේද? මෙලෙස විමසන බොහෝ අවස්ථාවල ආයුෂ්මත් ආනන්දේනි, පෙර දින රාත්‍රියේ මා ශුන්්‍යත විහරණයෙන් වැඩ සිටියෙමි. සරියුත් හිමියන් ප්‍රකාශ කරනවා. මින් පැහැදිලි වෙන්නේ බොහෝ රහතන් වහන්සේලා මෙන්න මේ ශුන්්‍යත විහරණයෙන් වාසය කරන බවයි. ඒ විතරක් නොවේ, බුදුන් වහන්සේ පවා බොහෝ විට වැඩ සිටින්නේ විවේක අවස්ථාවලදී සංඥා වේදේති නිරෝධ සමාපත්තියෙන් බව ධර්මයේ සඳහන් වෙනවා. බුදුන් වහන්සේ සෑම විවේකයක්ම ගත කරන්නේ මෙන්න මේ සංඥා වේදේති නිරෝධ සමාපත්තිය. බුදුන් වහන්සේ අන්ධ වනයේට වැඩි අවස්ථා කීපයකදීම නැවත වැඩි අවස්ථාවලදී ප්‍රකාශ කරනවා. ශුන්්‍යත සමාපත්තියට සමවැදී සිටි බවක්. සමහර අවස්ථාවලදී බුදුන් වහන්සේ ආනන්දයට පවසනවා,
මම ඉස්සරත් දැනුත් ආනන්දේනි ශුන්‍යතා සමාපත්තියට සමවැදී වාසය කළෙමි. මෙලෙස පැහැදිලිවම ඔබටත් මටත් අප හැමෝටම නිවන් මඟ කටයුතු කරන සියලුම දෙනාට පණිවිඩයක් තියෙනවා. අප කටයුතු කළ යුත්තේ කුමන අරමුණකින්ද? මෙහි ඇති වටිනාකම ඔබටත් දැනෙනු ඇති. බොහෝ අය මේ ශුන්‍යත විහරණය හඳුනන්නේ නැහැ. ශුන්‍යත සමාපත්තිය හඳුනන්නේත් නැහැ. අප මේ කතා කරේ මේ සාරිපුත්ත හිමියන් අපේ තථාගත හිමිපාණන් වහන්සේ ශුන්‍යත සමාපත්තියට සමවැදී සිටිනවා කියලා. ශුන්‍යත විහරණය වෙනයි. නමුත් මේ සමාපත්තියට සමවැදී සිටිනවා කියන කාරණය වෙනයි. ශුන්‍යත සමාපත්තියට සමවැදී සිටිනවා කියන්නේ ඒ තුල සංඥා වේදේති නිරෝධ සමාපත්තියයි පවතින්නේ. ඔබට මේක වැටහෙන නොවැටෙන කාරණාවයි සංඥාවම තමයි හැමතැනම තියෙන්නේ. හැම නිමිත්තකම සංඥාවක් තියෙනවා. හැබැයි සංඥා වේදේති නිරෝධයටපත් වෙනවා කියන්නේ ඔය සංඥාවේ කිසිවක් නැහැ. ශබ්දයේ තුල කිසිවක් නැහැ. ශබ්දේ සංඥාවක් නම් ඒ ශබ්ද සංඥාව තුල කිසිවක් නැහැ. ඔය ආලෝක සංඥාව තුල කිසිවක් නැහැ. ඔය සංඥාවක් පමණක් වෙනවා. එහෙම ආලෝකයක් ශබ්දයක් කියන සංඥාවක්වත් නැහැ. හැබැයි සංඥාවකුත් සියුම්ව පවතිනවා. සංඥාව සුකුම වෙලා සියුම් වෙලා නිරෝධයට ගිහිලා ඒ හරයක් නැහැ. සම්මුති ප්‍රඥප්ති නැහැ. හඬක් තුල දෙයක් කොයින්ද? ඔබ කියනවා මේ හඬ අපි අර කලින් කිව්ව උදාහරණේ කපුටගේ කියලා. හඬ ශබ්දයක් විතරයි. කපුටෝ අපේ හිතේ ඉන්නේ. හිතා ගන්න පුළුවන්ද මේ මොකද්ද කියන්නේ කියලා? අපි කියනවා මේක රතු පාට, අරක කහ පාට. නමුත් පාටක් කියලා දෙයක් නැහැ. ඔබට හිතා ගන්න පුළුවන්ද මේක? ගාම්භීර කතාවක් තමයි. ඔබට මේ අවස්ථාවටපත් වෙන්න පුළුවන් නම් සිතුවිලි වලින් මිදෙන්න පුළුවන් නම් ඔන්න අවස්ථාව ඔබට දැනෙනවා. එතන තමයි ඇත්තටම ලෝතුරු සුවේ තියෙන්නේ. එතන තමයි සදා අමරණීය සුවේ තියෙන්නේ. ඒ තුල වෙන කිසිවක්ම නැහැ. සදාතනික සුවයක් තියෙනවා. දැන් ඔබට හිතා ගන්න පුළුවන්ද එකම සුවයක් තියෙනවා කියලා? එකම සුවයක් තියෙනවා. ඒ ශාන්ත ප්‍රණීත සුවේ තමයි ඒතං ශාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියලා බුදුන් වහන්සේ නොඑක් ආකාරයෙන් දේශනා කරන්නේ. එහෙමනම් අපි මෙතනින් අපි අද නවත්වමු. අපි ඇවිල්ලා තියෙන්නේ දැන් ශුන්‍යත සමාපත්තියයි ශුන්‍යත විහරණයයි කියන තැනට. දීර්ඝ පැහැදිලි කිරීම මාලාවක් යනවා. සමහර විට ඔබට මේ සියුම් වැඩි නිසාම මේ ගැඹුර නොහැටෙන්න පුළුවන්. පෘථග්ජන මනසකට නම් මේක වදයක් වෙයි. හැබැයි මේ මග කටයුතු කරන යෝගාවචරයන් සඳහා මේක අමෘතය වගේ දැනේ. ඔවුන්ටයි මේ දේශනා ඉදිරිපත් කරන්නේ. මේ හැමෝටම ඇහෙන්නේ නැහැ. මේව හැමෝම බලන්නෙත් නැහැ. මේවා හැමෝම ප්‍රයෝජන ගන්නෙත් නැහැ. මේකටම හිත සකස් වුණු අයට පමණයි මෙහි වටිනාකමක් දැනෙන්නේ. ඒ අයට කොහේ හරි දේශනයක් තියෙන්න ඕනි. ඒ අයටත් කොහේ හරි ඒ අයගේ හිතේ තියෙන ස්වභාවය දැනගන්න විදිහක් ඕනි. දැන් ඔබට ඒකට අවස්ථාවයි. ඔබට මේ ශක්තියක් වේවි. ධෛර්යයක් වේවි. අපි පටිනිස්සග්ගානුපස්සනාවෙන් නිවන් දකින්නේ. නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සේ. අමතක කරන්න එපා. අපි නිතරම ඉදිරිපත් කරන දේශනාව එයයි. අනිච්චානුපස්සී විහරණේ, විරාගානුපස්සී විහරණේ, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියලා
මේ සමාජයෙන් ගිලිහුණු භාවනා විදි 4ක් කරනවා නොවේ සිද්ධ වෙනවා කියන තැන අපි ඔබට ඉස්මතු කරලා පෙන්වන්නයි උත්සාහ කරන්නේ. මේ රහත් භාවය ප්‍රකාශ කරන තැන්වල හිර වෙලා ඉන්න දෘෂ්ටිගත අයට මේක ඒ දෘෂ්ටි වලින් මිදෙන්න කරන ආයාචනය. ඔබට සැබෑම රහත් භාවය ලබන්න නම් මේ ටික අවබෝධ කරගන්න ඕනි. එයමයි විය යුත්තේ. කුමක්ද දිව්‍ය ස්ථලයේ, කුමක්ද බ්‍රහ්මතලයේ, කුමක්ද සදා අමරණීයත්වය, කුමක්ද සුද්ධාවාස, කුමක්ද සුද්ධාත්මය කියන්නේ, කුමක්ද නිර්වාණය කියන්නේ, කුමක්ද නිබ්බාන. මේ ටික පිළිවෙලට තමන් විසින් පිරිසිදු කරගන්න ඕනි. මේ හිත ඇතුළෙන්මයි මේක දකිමින් මිදෙන්න ඕනි, පිරිසිදු කරගන්න ඕනි. හැබැයි මේ කාරණාවටපත් වෙන එක පෘථග්ජන භූමියේ කෙනෙකුට හිතන්නවත් අප දන්නවා පහසු නෑ කියලා. සෝවාන් වුණු අයට පමණයි මේ ගැන වටහීමක් ඇති වෙන්නේ. පැහැදිලිවම ඔබත් අපි ඵල ගැන කතා කරනවා නම් සෝවාන් මාර්ගඥානයටවත්පත් වෙන්න බලන්න. මේ ටික අවබෝධ වේවි. එක්ෂණික සිත දැකලා එක්ෂණික සිත පමණක්ම නම් ඒ ක්ෂණික සිත තුලම ඉපදීම මරණ දකිනවා නම් ඔබ මේ මගට ළඟයි. ඔබට මරණ ශරීරයේ පොළොවට පස්සෙන මරණයක් ගැන කතාවක් මේ මාර්ගය තුල නැහැ. ඒක බොරුවක්. මේ මොහොතේ ඔබ මැරෙනවා. අන්නේ මරණය ඔබට හොයාගන්න පුළුවන් නම් ඔබ හොයාගන්නේ නිවනයි. පැහැදිලිවම මේ කියන වචන බොහොම 3 4 5 මුළු කතාවම තියෙනවා. ඔබ ශරීරයේ පොළොවට පස්සන දවසක් ගැන මරණය කියලා කතා කරනවා නම් ඒ මරණය බොරුවක් වෙනවා. මේ මොහොතේ මේ සිත ඉපිද නිරුද්ධ වෙන තැන මරණයක් දකිනවා නම් අන්න ඒකයි සදාතනිකවම පරම සත්‍ය, පරමාර්ථ සත්‍ය, ලෝකයේ තියෙන පරම සත්‍ය එතනමයි තියෙන්නේ. ඔබ ඉන්නේ සත්‍ය අවබෝධ කරගන්න නම් සත්‍යය උතනයි. ඔබ මේ ක්ෂණිකව ඉපිද නිරුද්ධ වෙන සිත භවයත් එතනයි, උපතත් එතනයි, මරණයත් එතනයි. මේ කතාව වෙන මරණයක් නැහැ. උපාද තිති භංග කියලා පෙන්නන්නේ අභිධර්මයේ ඕකමයි. උදේවැය ඥානය තුළ උද්‍යව්‍ය ඥානය කියලා පෙන්නන්නේ ඕකමයි. දැන් ඔබ ඒ ශාන්ත ප්‍රණීත සෝයටපත් වෙනවා. සබහා දහම බවටපත් වෙනවා. මේ ක්ෂණික සිත හටගෙන නිරුද්ධ වෙනවා දැක්කොත්. මොහතට අවදිය කියන තැන ප්‍රායෝගික පැත්තයි තියෙන්නේ. එහෙමනම් අපි මෙතනින් නවතිමු. මේ පැහැදිලි කිරීම ඇත්තටම වටිනවා. අපි දන්නවා මේක යමෙකුට සවනේට වැටුනොත් ඔහු නිවන් මඟ කටයුතු කරන කෙනෙක් නම් ඔහුට මේක අමෘතය වගේ ඊටාම වටිනාකමක් දැනේවි. එහෙම සිදු වේවා. හැමෝටම උපකාරයක්ම වේවා.